අයිබෝන් සුදවසක් ප්‍රාර්ථනා කර සිටිනවා අද නෙදුල පුතාලා ඔක්කොටම අපේ වාණිජ පන්තියේ වීඩියෝ පාඨ මාලාවෙන් අද මම බලාපොරොත්තු වෙමින් ඉන්නේ 2019 දෙසැම්බර් ව්‍යාපාර හා ගෙනුම් කරන අධ්‍යයනයේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න පත්‍රය එහෙම නැත්නම් කෙටි පේපර් එක ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරමු. ඉතින් දුවේ පුතේ මේ පේපර් එක සාකච්ඡා කරන්නට කලින් මම හැමදාම කියනවා වගේම වඩා හොඳයි මම මේ වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ පහළ දාලා තියෙනවා මේකේ PDF ડોකියුමන්ට් එක ඔයගොල්ලෝ ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඉස්සෙල්ලා ප්‍රශ්න පත්‍රය කරලා පසුවට හරි වැරදි බලන්න ඒ වගේම විෂය කරුණු නැවත මතක් කරගන්න මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව බලන්න. ඒ වගේම තමයි දුවේ පුතේ මම මා විසින් කරන ලද සියලුම වීඩියෝ පාඩම් මාලාවන් මේ වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තිනවා පිළිවෙලකට. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් පසුගිය පාඩම් වුණත් නැවත මතක් කරගන්නට ඒ වීඩියෝ වලට ගිහිල්ලා ඒවා බලන්නට. ඒ වගේම තමයි මම WhatsApp group දෙකක් හදුවා 10 පන්තිය, ඒ කියන්නේ 10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිය ශ්‍රේණි දෙක වෙනමම ඒ WhatsApp group දෙකේ link දෙකක් මම ඔයගොල්ලන්ට දානවා. ඉතින් ඔබ තමන්ට ගැළපෙන ශ්‍රේණියට අදාළ WhatsApp group එකට යන්න. මේ WhatsApp group එකට ගිහිල්ලා ඒකේ මගේ අරමුණ තමයි ළමයින්ට විභාගෙට සූදානම් වෙද්දී ඇතිවෙන ගැටලු සාකච්ඡා කිරීම. ඒ කියන්නේ මොනවාරි ගානක් తీරන හදාගන්න බැරි අන WhatsApp group එකට දැම්මම නම් මට ඒකට පිළිතුරු ලබා දෙන්නට පුළුවන්. ඒ වගේම තමයි ඉස්සරහ පාඩම් කරද්දිත් මොනවද අපි තවදුරටත් දැනගන්න ඕන කියන කාරණා පැහැදිලි කරගන්න මේ WhatsApp group එක පාවිච්චි කරනවා. හොඳයි. එහෙනම් මේ පුංචි හඳුන්වා දීමත් එක්ක අපි යමු 2019 දෙසැම්බර් ප්‍රශ්න පත්‍රයේට. ඉතින් මේ පේපර් එක ඉතාමත්ම වැදගත් පේපර් එකක් 2020 අවුරුද්දේ විභාගයට යන උදවියට තියෙන ලේටස්ට්ම පේපර් එක අලුත්ම පේපර් එක. හරි. එහෙනම් අපි බලමු පහත සඳහන් සිද්ධිය ඇසුරෙන් අංක 1 සිට 4 තෙක් ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා තියෙනවා. සාමාන්‍ය ප්‍රශ්න දෙන පිළිවෙලම තමයි. ගොවිපළෙහි වැඩ කරමින් සිටින අතරතුර ඇති වූ පිපාසය සංසිඳවා ගැනීමට විවිධ සේවා සම්පකාර සමිතිය මගින් පවත්වාගෙන යනු ලබන මිහිරි රසහල වෙත ගිය කමලා පළතුරු බඳුනක්ද විමලා කිරි වීදුරුවක්ද මිලදී ගන්නා ලදී. මේක තමයි සිද්ධිය. පළවෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා මිහිරි රසහල විසින් සපුරානු ලබන මිනිස් අවශ්‍යතාවය කුමක්ද? නේද? මිහිරි රසහලෙන් මොකද සපුරන අවශ්‍යතාවය? කමලා අරන් තියෙන්නේ පළතුරු බඳුනක්. ඒ වගේම විමලා අරගෙන තියෙන්නේ කිරි වීදුරුවක්. එහෙනම් මේ දෙකෙන්ම කරන්නේ මිනිසුන්ගේ ආහාර කියන අවශ්‍යතාවය සම්පාදනය කිරීම. එහෙනම් ඔන්න පළවෙනි ප්‍රශ්නේ තමයි පළවෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර. අපි දෙවෙනි පිළිතුර නිකන් බැලුවොත් එහෙම sannivedana එක වැරදිනේ නේද? sannivedana නෙමෙයි. ඊළඟට නිවාස ඒකත් නෙවෙයි. ඊළඟට අධ්‍යාපනය ඒකත් නෙවෙයි. එහෙනම් මේ පිළිතුර තුනම වැරදි. පළවෙනි පිළිතුර තමයි නිවැරදි. දැන් අපි යනවා දෙවෙනි ප්‍රශ්නෙට. මිහිරි රසහල අයත් වන ව්‍යාපාර සංවිධාන වර්ගය කුමක්ද? එක කේවල ස්වාමී ව්‍යාපාර. ඒක වැරදි නේද? කේවල ස්වාමී ව්‍යාපාරයක් නෙවෙයි. මේක ව්‍යාපාර සංවිධාන විශේෂය දීලා තිබ්බා. සමිති සංවිධානයකුත් නොවේ. එහෙනම් මේක සම්පකාර සමිතියක්. ඒක අභ්‍යාසය පැහැදිලිව කියනවා නේද? රජයේ දෙපාර්තමේන්තුවකුත් නොවේ. එහෙනම් නිවැරදි පිළිතුර අංක 3 සමුපකාර සමිතිය. මේක හරි පැහැදිලිව කියලා තියෙනවා මෙන්න. විවිධ සේවා සම්පකාර සමිතිය මගින් පවත්වාගෙන යනු ලබන කියලා. නේද? එහෙනම් අපිට හරි ලේසියෙන්ම සම්පකාර සමිතිය කියන උත්තරය තෝරගන්නට පුළුවන්. ඊට සිද්ධියට අනුව කමලාගේ හා විමලාගේ පළවෙනි උත්තරේ දින අවශ්‍යතා සමානය. ඔව් ඒක හරි. මොකද හේතුව අවශ්‍යතා කියන එක සියලු දෙනාගේම අවශ්‍යතා සමානයි. අපි කොයි එකටද ඉතුරු උත්තර ටිකක් බලමුකෝ. උවමනා සමානයි. ඒක වැරදිනේ නේද? උවමනා සමාන නැහැ. උවමනා නිතරම මොකක්ද? හරිම විවිධාකාරයේ පුද්ගලයන් පුද්ගලයට වෙනස් වෙනවා. ඒ වගේම තමයි තුන්වෙනි උත්තරේ අවශ්‍යතා විවිධය. ඒක වැරදිනේ. අපි අවශ්‍යතා ගැන ඉගෙන ගන්නදී අපි මුල් පාඩම් වලදී ඉගෙන ගත්ත අවශ්‍යතා විවිධ නැහැ. බොහොම ඒකාකාරී. හැමෝටම තියෙන්නේ සමාන අවශ්‍යතාවයන් කියලා. හතරවෙනි උත්තරේ උවමනා සීමිතයි. ඒකත් වැරදි නේද? උවමනා සීමිත නැහැ. උවමනා අසීමිතයි. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ අවශ්‍යතා සමානය කියන අපේ පළවෙනි පිළිතුර. ඊළඟට හතරවෙනි ප්‍රශ්න අපි යනවා. මිහිරි රසහල භාවිතා කරන පළතුරු අයත් වන නිෂ්පාදන සාධකය කුමක්ද? හරි. භූමිය තමයි. මොකද මම කිව්වා පස මතු පිට තියෙන දේවල් සහ
පස යට තියෙන khනිජ සම්පත් වගේ දේවල් මේ භූමිය කියන නිෂ්පාදන සාධකයට අයිති වෙන. එහෙනම් නිවැරදි පිළිතුර එන්න ඕන භූමිය කියන එක. අපි දෙවෙනි එක බැලුවා ශ්‍රමය. ඒක වැරදි නෙවෙයි. ශ්‍රමය කියලා කියන්නේ මොකද්ද? නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගන්න ලබන කායික හා මානසික ශක්තිය. එතකොට මිහිරි රසහල කියන එක භාවිතා කරන්නේ කායික හා මානසික ශක්තියක් නොවේ. දෙවෙනි උත්තරේ වැරදි. තුන්වෙනි එක ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය කියලා කියන්නේ මොකක්ද? නිෂ්පාදන කටයුතු සඳහා භාවිතා කරන ලබන යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි, යාන වාහන වගේ දේවල්. මුදල් ඒ වගේ දේවල්. එහෙනම් ඒකත් වැරදි. ප්‍රාග්ධනයත් වැරදි. එතකොට ශ්‍රමය කියන උත්තරෙත් වැරදි. ප්‍රාග්ධනය කියන උත්තරෙත් වැරදි. ඒ වගේම ව්‍යවසායකත්වය. ව්‍යවසායකත්වය කියන උත්තරෙත් මේකට වැරදි. මොකද හේතුව ව්‍යවසායකත්වය කියලා කියන්නේ නේද? නිෂ්පාදන සාධක භූමි ශ්‍රමය ප්‍රාග්ධනය කියන නිෂ්පාදන සාධක එකතු කරගෙන නිෂ්පාදන ක්‍රියාවලියක් පවත්වාගෙන යාමේ කටයුත්ත. එහෙනම් මේකට නිවැරදි පිළිතුර අංක 1. හරි. දැන් අපි යනවා පහත සිද්ධිය ඇසුරෙන් අංක 5 සිට 7 තෙක් ප්‍රශ්න වලට පිළිතුරු සපයන තවත් සිද්ධියක් දීලා තියෙනවා. ඒ සිද්ධිය භාවිතා කරලා අංක 5 ඉඳලා 7 දක්වා ප්‍රශ්න වලට උත්තර දෙන්න කියලා තියෙනවා. කොහොගෙදී ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කරන ලක්සිරි නිපැයුම් ව්‍යාපාරයේ අයිතිකරුවන් වන නිපුණට හා උපුලිට. ඔන්න නිපුණ හා උපුලි. නිපුණ හා උපුලි කියන දෙන්න තමයි මේ ව්‍යාපාරයේ අයිතිකාරයෝ. 2019 වර්ෂයේ හොඳම ව්‍යවසායකයාට හිමි සම්මානය හිමි වූ අතර අනොවුන්ට වර්ෂයේ හොඳම ව්‍යවසායකයා කියන සම්මානයත් හම්බ වෙලා තියෙනවා. නේ? අයිතිකරුවෝ දෙන්නෙක් ඉන්නවනේ. ඒ වැදගත් කරුණු. ඒ නිසා අපි පොඩි ඉරක් ගහකට කමක් නැහැ. නිපුණ හා උපුලි දෙන්නෙක් එකතු වෙලා තමයි බිස්නස් එක කරන්නේ. හොඳම ව්‍යවසායකයාට හිමි සම්මානයත් හිමි වෙලා තියෙනවා. රජය ඔවුන්ට සහ එක් සේවකයෙකුට විදේශ සංචාරයක්ද දෙන ලදී. විදේශ සංචාරයකට දීලා තියෙනවා. මොකද මේගොල්ලෝ හොඳම ව්‍යවසායකයා බවට පත් වෙලා තියෙනවා 2019 අවුරුද්ද. පළවෙනි ප්‍රශ්නය ලක්සිරි නිපැයුම් ව්‍යාපාරයේ බාහිර පරිසර සාධකය වන්නේ කුමක්ද? අපි බලමු. එක නිපුණ. නිපුණ ඇවිල්ලා අභ්‍යන්තර පරිසර සාධකයක්. මොකද අයිතිකරුවානේ. උපාලි, උපුලි සමානයි. උපුලි කියලා කියන්නේ අභ්‍යන්තර පරිසර සාධකයක්. මොකද අනිත් පෞල්කරු. සේවකයා. සේවකයෝ කියලා කියන්නේ සාමාන්‍යයෙන් අභ්‍යන්තර පරිසර සාධකයක්. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්න ඕන රජය. රජය කියලා කියන්නේ බාහිර පරිසර සාධකයක් නේද? ඊළඟට ලක්සිරි නිපැයුම් ව්‍යාපාරයට 2019 වර්ෂයේ හොඳම ව්‍යවසායකයාට හිමි සම්මානය හිමිවීම එම ව්‍යාපාරයට මොකක්ද? පළවෙනි එක ශක්තියකි, දෙවෙනි එක දුර්වලතාවයකි, තුන්වෙනි එක අවස්ථාවකි, හතරවෙනි එක තර්ජනයකි. පළවෙනි එක ශක්තියකි. මෙන්න මේක තමයි නිවැරදි පිළිතුර. මොකද එයාට හොඳම ව්‍යවසායකයාට හිමි සම්මානය හිමුනම මොකක්ද වෙන්නේ? වෙළඳ පොලේ මෙයාට තියෙන රෙපියුටේෂන් එක. එහෙම නැත්නම් අපි කියන එකට කීර්ති නාමය. අපිට ඉංග්‍රීසියෙන් කියනවා ගුඩ්විල් කියලා කියන්න පුළුවන්. මෙන්න මේ ගුඩ්විල් එක කීර්ති නාමය ඉහළ යනවා. ඒ වගේම තමයි මේගොල්ලෝගේ බ්‍රෑන්ඩ් එකේ වැලියු එක. ඒ කියන්නේ මේක ලක්සිරි නිපැයුම් කියලා කියන්නේ මේ බ්‍රෑන්ඩ් එක. එහෙම නැත්නම් මේ වෙළඳ සන්නාමයේ වටිනාකම වැඩි වෙන. මොකද ඒගොල්ලෝ හොඳම මේ ව්‍යවසායකයෙක් බවට පත් වෙලා 2019 අවුරුද්දේ. ඒක ව්‍යාපාරයට ලොකු ශක්තියක්. මොකද වඩාත් බිස්නස් වැඩි වෙන්නේ. ඒ කියන්නේ ව්‍යාපාර තව තවත් වර්ධනය වන්නට මේක ලොකු ශක්තියක්. මේක ශක්තිය. එහෙනම් දෙවෙනි එක දුර්වලතාවයක් කියන්න බැහැනේ. දුර්වලතාවයක් නෙවෙයි ඒක. ඒක ව්‍යාපාරික අවස්ථාවකුත් නෙවෙයි, තර්ජනයකුත් නෙවෙයි. ව්‍යාපාරික අවස්ථාවක් කියලා කියන්නේ යම්කිසි සුවිශේෂී කාරණාවක් හේතු කොටගෙන ව්‍යාපාරයට එන ව්‍යාපාරික අවස්ථාවක්. හිතන්න ලංකාවේ යම්කිසි නිෂ්පාදකයෙක් ඉන්නවා. ඒ නිෂ්පාදනය සම්බන්ධව ඒ තාක්ෂණයේ තියෙන්නේ ඒ කෙනාටම විතරයි. එහෙනම් යාට ලොකු අවස්ථාවක්. ඒ වගේම ව්‍යාපාරික තර්ජනයක්. තර්ජනයක් කියලා කියන්නේ සමාන ව්‍යාපාරවලින් ව්‍යාපාරයට යම්කිසි තර්ජනයක් කරනවා නම් අන්න ඒක අපි තර්ජනයක් කියලා කියනවා. නිවැරදි පිළිතුර අංක 6ට පළවෙනි උත්තරය. ඊළඟට 7 වෙනි ප්‍රශ්නෙට අපි යනවා. ලක්සිරි නිපැයුම් ව්‍යාපාරයට සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරන්න. ප්‍රකාශ 4ක් දීලා තියෙනවා. නිවැරදි ප්‍රකාශය අපිට තෝරන්න තියෙනවා. ප්‍රකාශ අංක 1 ලක්සිරි නිපැයුම් ව්‍යාපාරයට නීතිමය පුද්ගල භාවයක් ඇත. නැහැනේ. මම කියලා තියෙනවා කීප වතාවක්ම ලංකාවේ තනි පුද්ගල ව්‍යාපාර සහ හවුල් ව්‍යාපාර වලට නීතිමය පුද්ගල භාවයක් නැහැ. මේක හවුල් ව්‍යාපාරයක් නේද? දෙන්නෙක් එකතු වෙලානේ කරන්නේ. දැන් පළවෙනි ප්‍රකාශය වැරදි. දැන් අපි දෙවෙනි ප්‍රකාශයට යනවා. ලක්සිරි නිපැයුම් ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීම අනිවාර්ය නොවේ. ඒකත් වැරදි නේද? අපි කියලා තින්නේ තනි පුද්ගල ව්‍යාපාර සහ හවුල් ව්‍යාපාර අයිතිකරුවන්ගේ නම් වලින් නොවන වෙනත් නම් වලින් පවත්වාගෙන යන ලබන සෑම අවස්ථාවකදීම එම ව්‍යාපාර ලියාපදිංචි කිරීම, ව්‍යාපාරයේ නාමය ලියාපදිංචි කිරීම අනිවාර්යයි කියලා. එහෙනම් දෙවෙනි ප්‍රකාශයත් වැරදි. එහෙනම් තුන්වෙනි ප්‍රකාශයට යනවා. ලක්සිරි නිපැයුම් ව්‍යාපාරයට සම්බන්ධව නිපුණ හා අපුලිගී වගකීම් අසීමිතයි. අන්න හරි. මේක හවුල් ව්‍යාපාරයක්.
හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන්ගේ වගකීම අසීමිතයි. පෞද්ගලික දේපල දක්වාම බැඳිලා තියෙනවා. ඒක නිවැරදි. අපි හතරවෙනි උත්තරෙත් කුයකට බලමු. ලක්ෂණ නිපැව ව්‍යාපාරයේ කොහොකෙන්දි සඳහා වන පිරිවැය එම ව්‍යාපාරයට වක්‍ර පිරිවැයක වැරදිනේ. කොහොකෙන්දි කියලා කියන්නේ මේගොල්ලෝගේ මූලිකම නිෂ්පාදන සාධකයක්. මූලිකම අමුද්‍රව්‍ය. එහෙනම් අමුද්‍රව්‍ය මූලිකම අමුද්‍රව්‍ය කියන එක අනිවාර්යයෙන්ම මොකක්ද? ඍජු පිරිවැයක්. වක්‍ර පිරිවැයක් වෙන්නේ නැහැ. එහෙනම් හතරවෙනි ප්‍රකාශයත් වැරදි. කොහොම නමුත් නිවැරදි ප්‍රකාශය වෙන්නේ අංක 3. දැන් අපි යනවා 8 වෙනි ප්‍රශ්නයට. කුමන හෝ බැංකු ගිණුමක් පවත්වා නොගන්නා රසික තම මෝටර රථයේ ඉන්ධන බිල විද්‍යුත් කාඩ් පතකින් ගෙවන ලදී. ඔහු භාවිතා කරන ලද විද්‍යුත් කාඩ් පත හර කාඩ් පතකි, ණය කාඩ් පතකි, සෙට් කාඩ් පතකි, පෙට් කාඩ් පතකි. අපි මම පොඩ්ඩක් මේක පැහැදිලි කරන්නම් ඔබට මෙන්න මේ විදිහට. අපිට විද්‍යුත් කාඩ් පත් කියලා ගත්තොත් එහෙම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි හර කාඩ් පත්. අනිත් ඒවා තමයි ණය කාඩ් පත්. හරිද? එතකොට මේවට අපි කියනවා ඩෙබිට් කාඩ් කියලා. මේවට කියනවා අපි ක්‍රෙඩිට් කාඩ් කියලා. එතකොට දුපුතේ නිතරම මතක තියාගන්න දේ තමයි මෙන්න මේ ඩෙබිට් කාඩ් එකක් බැංකුවක් විසින් නිකුත් කරන්නේ ගිණුමක තියෙන මුදල් ගන්න. ගිණුමක ඇති මුදල් ආපසු ගන්න. ඒ කියන්නේ ගිණුමක් තියෙන්නම ඕන හර කාඩ් පතක් ගන්න. එහෙම නැත්නම් ඩෙබිට් කාඩ් පතක් ගන්න. එතකොට මේ ගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ATM මැෂින් එකකින් සල්ලි ගන්න පුළුවන්. එහෙම නැත්නම් පොස් ටර්මිනල් එකකින් point of sales terminal කියලා කියන්නේ අපි දැන් ෆුඩ් සිටි එකට ගත්තොත් ඊයොත් එහෙම අපිට සල්ලි වලින් ගෙවනවාට අමතරව සල්ලි වලින් ගෙවන්නේ නැතුව ඕනනම් පුළුවන් ATM කාඩ් පත දෙන්න. එතකොට ඒක ඩෙබිට් කාඩ් එකක්. එතකොට ඒකට කියනවා අපි point of sales terminal එකක් කියලා. එහෙනම් මෙන්න මේ විදිහට තමයි අපි හර කාඩ් පත් ගැන හඳුනාගන්නේ. ඒ වගේම ක්‍රෙඩිට් කාඩ් පතක් කියලා කියන්නේ නිතරම බැංකුවකින් ලබා දෙන ණය පහසුකම. ණය පහසුකමක් මේ තමයි නිතරම ඩෙබිට් ක්‍රෙඩිට් කාඩ් එකක් කියලා අපි හඳුන්වන්නේ. බැංකුවක් විසින් ලබා දෙනු ලබන ණය පහසුකමක්. එතකොට මෙන්න මේ ණය පහසුකම ගන්න නම් අපිට ඇත්තටම ණය පහසුකම ගන්න ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න ගිණුමක් තියෙන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ඉතිරි කිරීමේ ගිණුමක් හෝ ස්ථිර තැන්පතු ගිණුමක් තබා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. මොකද ඒක බැංකුවක් විසින් ගනුදෙනු කර පිළිබඳ සෑහීමට පත් වුණාට පස්සේ ලබා දෙනු ලබන ණය පහසුකම. ඒ නිසා ඔන්න ඔය වෙනස අපි හඳුනාගෙන අපි උත්තරේ බලමු. දැන් මෙතනදී කියන්නේ බැංකුවක කුමන හෝ ගිණුමක් පවත්වාගෙන යන්නේ නැහැ කියලා කියනවා මේ රසික කියන කෙනා. එයා මෝටර තේ ඉන්ධන බිල ගෙවන්න විද්‍යුත් කාඩ් පතකින් ගෙවලා තිනවා. එහෙනම් පළවෙනි එක හර කාඩ් පතක් වෙන්න බෑනේ. මං කිව්වා නෙමෙයි. ගිණුමක ඇති මුදල් ගන්න කියලා හර කාඩ් පත කියන එක තියෙන්නේ. එහෙනම් මෙයාට ගිණුමක් නැහැ කියනවනේ නම් හර කාඩ් පතක් වෙන්න බෑ. දෙවෙනි එක ණය කාඩ් පතක්. මෙන්න මේක හරි. ඒ කියන්නේ ණය කාඩ් පතක් කියලා කියන්නේ ණය පහසුකමක් බැංකුව විසින් දෙන. එහෙනම් ණය කාඩ් පතක් තමයි මෙතන නිවැරදි පිළිතුර එන්න ඕන. ඊට පස්සේ මොනවද මේ සෙට් කාඩ් පත් සහ පෙට් කාඩ් පත් කියලා කියන්නේ? මේ කියන්නේ දරුවනේ සෙට් කාඩ් පත් කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා සම්පත් බැංකුව කියලා බැංකුවක් තියෙනවා. ඒ වගේම පෙට් කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා People's Bank කියලා බැංකුවක් තියෙනවා මහජන බැංකුව. එතකොට සම්පත් බැංකුවේ ඉලෙක්ට්‍රොනික කාඩ් වලට ඒ කියන්නේ ඔන්න ATM කාඩ් ඒ වගේම ක්‍රෙඩිට් කාඩ් වගේ දේවල් වලට සම්පත් ඉලෙක්ට්‍රොනික ටෙලර් කාඩ් කියන එක තමයි සෙට් කියලා කියන්නේ. ඒ වගේම People's Electronic Teller කියන එක තමයි People's Bank එකේ තියෙන බ්‍රෑන්ඩ් එක. ඒ කියන්නේ සම්පත් බැංකුවේ විද්‍යුත් කාඩ් පත් හඳුන්වන්නේ සෙට් කාඩ් කියලා. ඒ වගේම මහජන බැංකුවේ හඳුන්වන්නේ පෙට් කාඩ් කියලා. ඒ වගේම ලංක බැංකුවේ අපි ගත්තොත් එහෙම කාඩ් පත් හඳුන්වන්නේ කොහොමද? BOC BOC කාඩ් කියලා. අන්න ඒ විදිහට තමයි ඒක බ්‍රෑන්ඩ් කරලා තියෙන්නේ. නම් නිවැරදි පිළිතුර වෙන්න ඕන මෙන්න මේ අංක 2 කියන පිළිතුර. හරි. අපි යනවා 9 වෙනි ප්‍රශ්නයට. මහජන බැංකුවේ ජංගම ගිණුමක් හිමි රංග විසින් කපිලට රුපියල් 8000ක මුදල් ගෙවීම සඳහා චෙක් පතක් නිකුත් කරන ලදී.
මෙහි එක රංග දෙක කපිල වන අතර තුන මහජන බැංකුව වේ. එතකොට මෙතන කියනවා ඉහත ප්‍රකාශයේ 1 2 හා 3 යන ස්ථාන වලට අදාළ නිවැරදි යෙදුම් පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්නට කියලා. එතකොට එහෙනම් මේකෙදි අපිට උමනා වෙන්නේ චෙක් පතකට අදාළ පාර්ශ්වයන් ගැන අඳුනගන්න වෙන්නේ නේද? චෙක් පතකට අදාළ පාර්ශ්වයන් නේද? එහෙනම් ඔන්න ඕක තමයි මේකේ තියෙන කතාන්දරය. චෙක් පතකට ප්‍රධාන වශයෙන් පාර්ශ්වයන් කීයක් ඉන්නවද? ප්‍රධාන වශයෙන් පාර්ශ්වයන් 3යි. එකක් අනකරු. අනකරු කියලා කියන්නේ චෙක් පත ලියන තැනැත්තා. හරිද? ඒ කියන්නේ ගිණුම් හිමියා කියන එක. ගිණුම් හිමියා කියන එක. ඊළඟට අනලදු. අනලදු. ඒ කියන්නේ බැංකුව. ඒ කියන්නේ චෙක් පත අයිති බැංකුව. අයිති බැංකුව. ඊට පස්සේ ආදායකයා. ආදායකයා කියලා කියන්නේ චෙක් පතේ අගය ලැබීමට නියමිත තැනැත්තා. නියමිතයි කියලා කියමුකෝ අපි. ඒ කියන්නේ චෙක් පතේ නම ලියන කෙනා. චෙක් පතේ කාගේ නමක්ද තියෙන්නේ යන්නේ යා තමයි ආදායකයා. එහෙනම් අපි බලමු දැන් ප්‍රශ්නය. මෙතන කියනවා චෙක් පතක් නිකුත් කරනලාදී රංග තමයි චෙක් පත නිකුත් කරලා තියෙන්නේ. එහෙනම් පළවෙනි එක්කෙනා කවුද? රංග කියලා කියන්නේ අනකරු වෙන්නට ඕන. නිකුත් කරලා තියෙන්නේ කපිලට. ඒ කියන්නේ චෙක් පතේ සල්ලි ලැබෙන්න ඕන කපිලට. එහෙනම් මෙයා ඇවිල්ලා අනිවාර්යයෙන්ම ආදායකයා. කපිල වන අතර තුන මහජන බැංකුවේ. බැංකුව නිතරම අනලදු. හරි. එහෙනම් අනකරු ආදායකයා අනලදු කියන පිළිතුර තමයි නිවැරදි වෙන්නේ. අනකරු අනලදු ආදායකයා. මේක වැරදි. අනකරු අනලදු අනකරු ආදායකයා. ඒකත් වැරදි. අනකරු ආදායකයා අනලදු. මෙන්න මේක නිවැරදි. ආදායකයා අනකරු අනලදු කියන එක. ඒකත් වැරදි. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ අංක 3. හරි. 10 වෙනි ප්‍රශ්නෙට අපි යනවා. ඇඟලුම් කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යන වාසනා තමා සතු වූ රක්ෂණ ඔප්පුවක් ඇපේට තබා නිවස සෑදීමට ණයක් ලබා ගන්නා ලදී. වාසනා ණය මුදල් ලබා ගැනීමට භාවිතා කළේ ගිනි රක්ෂණ ඔප්පුවකි, මාර්ගස්ථ මුදල් රක්ෂණ ඔප්පුවකි, ජීවිත රක්ෂණ ඔප්පුවකි, මෝටර රථ රක්ෂණ ඔප්පුවකි. මේකට නිවැරදි පිළිතුර වෙන්නේ ජීවිත රක්ෂණ ඔප්පුවකි කියන එක. ඒ කියන්නේ ලයිෆ් ඉන්ෂුරන්ස් පොලිසි එකක්. ලයිෆ් ඉන්ෂුරන්ස් පොලිසි එකක් තමයි අපේට තියලා ණය මුදලක් ගන්නට පුළුවන් වෙන්නේ. මේ ගිනි රක්ෂණ ඔප්පුවක් කියන්නේ මොකක්ද? ගිනි රක්ෂණ ඔප්පුවක් කියලා කියන්නේ ගින්නකින් තමන්ගේ දේපලට එහෙම නැත්නම් තමන්ගේ කර්මාන්තශාලාවට හානියක් වෙනවයි කියලා හිතලා ගත්තු රක්ෂණ ඔප්පුවක්. ඒක බැංකුවකට අපයක් විදිහට තියන්න බෑ. මාර්ගස්ථ මුදල් රක්ෂණ ඔප්පුවක් කියලා කියන්නේ මොකක්ද? අපි මුදල් එහා මෙහා ප්‍රවාහනය කිරීමේදී යම්කිසි සොරසතුරු ඕදුරක් ඇති වේවි කියලා ඒකට ආරක්ෂා වීම සඳහා ලබා ගන්න ආරක්ෂණ ඔප්පුවක්. ඒකත් අපේකට තියන්න බෑ. ඊළඟට මෝටර රථ රක්ෂණ ඔප්පුවක් කියලා කියන්නේ වාහන සඳහා ලබා ගන්න ලබන රක්ෂණ ඔප්පුවක්. ඒතකොට ඒ 1 2 4 කියන උත්තර තුනේම තියෙන රක්ෂණ ඔප්පු අපිට තියන්න බෑ ණය මුදලකට. නමුත් අපිට ජීවිත රක්ෂණ ඔප්පුව කියන එක අපේකට තියන්න පුළුවන්. ඒකෙදි අපේට ගන්න වටිනාකම තමයි අපි කියන ජීවිත රක්ෂණ ඔප්පුවේ පවාරණාගෙන් අඩු කරනවා අවුරුද්දක එහෙම නැත්නම් වාර්ෂික ප්‍රීමියම් එක. වාර්ෂික වාරිකය අඩු කරනවා. අනේ ඒ මුදල තමයි අපිට ණය මුදලක් විදිහට ගන්න තියෙන්නේ. ඔබට තරම් ගැඹුරට අවශ්‍ය නැහැ. මතක තියාගන්න ණය මුදලක් ගන්න පුළුවන් වෙන්නේ ජීවිත රක්ෂණ ඔප්පුවක් අපිට තියලා පමණයි. හරි. අපි යනවා 11 වෙනි ප්‍රශ්නයට. අභ්‍යන්තර වාචික විද්‍යුත් සංවේදන ක්‍රමයක් දක්වන අවස්ථාව තෝරන්න. ඒකට අභ්‍යන්තර වෙන්නත් ඕන, වාචික වෙන්නත් ඕන, විද්‍යුත් වෙන්නත් ඕන. අපි පළවෙනි එක බලමු. විදුහල්පතිතුමා උදේ රැස්වීම ශබ්ද විකාශන යන්ත්‍රය මගින් නැමති. හරි. මේක අභ්‍යන්තර. මොකද පාසල තුල දිනේ. ඊළඟට වාචික. ඔව්. නැමතීමනේ වාචික. විද්‍යුත්. ඔව්. ශබ්ද විකාශන යන්ත්‍රය මගින් තමයි අමතලා තියෙන්නේ. එහෙනම් මේක නිවැරදි උත්තරේ එන්න ඕන ඇත්තටම අංක 1. අපි දෙවෙනි එකත් කොයි එකටත් බලමු. නිෂ්පාදන කළමනාකරු දුරකථනයේ
දුරකථනය කියලා කියන්නේ විද්‍යුත් ඒක හරි. සැපයුම් කරුවන් කියන්නේ බාහිර පාර්ශවය. එහෙනම් ඒක වැරදි. වාචික තමයි ඒකත් වාචික තමයි නමුත් ඒක සැපයුම් කරුවෝ කියලා උත්තරේ ඉන්නේ බාහිර පාර්ශවයක් දෙකට සැපයුම් කරුවෝ සලකන ව්‍යාපාරය. එහෙනම් දෙවෙනි උත්තරේ වැරදි. තුන්වෙනි උත්තරේ බලමු. පන්තිභාර ගුරුතුමිය විසින් දෙමාපිය රැස්වීමට දෙමාපිය රැස්වීම කිව්ව ගමන් අනිවාර්යයෙන්ම දෙමාපිය ඇවිල්ලා බාහිර පාර්ශවය. එහෙනම් ඒක වැරදි. අනිත් එක තමයි මෙතන තියෙනවා දෙමාපියන් විසින් ලිපියවීම. ලිපියවීම කියලා කියන්නේ ලිඛිත. එහෙනම් ඒකත් වැරදි. හරිනේ. තුන්වෙනි එක. හතරවෙනි එක. අලෙවි කල්පනාකරු නවමිල ගණන් දන්වා තම ගණන්දනුකරුවන්ට විද්‍යුත් තැපැල් පණිවිඩය යැවීම. ගණන්දනුකරුවෝ කියලා කියන්නේ බාහිර පාර්ශවයක්. එහෙනම් ඒකත් වැරදි. අනිත් එක විද්‍යුත් තැපැල් පණිවිඩය කියලා කියන්නේ ලිඛිත කියන එක. ලිඛිතවනේ විද්‍යුත් තැපැල් පණිවිඩය යවන්නේ. එහෙනම් ඒකත් වැරදි. එහෙනම් නිවැරදි පිළිතුරේ වෙන්නේ අංක 1. හරි. අපි 12 කියන ප්‍රශ්නට යනවා. ප්‍රවාහන මූලිකාංගයක් වන මාධ්‍ය සඳහා නිදසුන් දැක්වෙන ප්‍රකාශය තෝරන්න. මාධ්‍ය කියලා කියන්නේ මොකක්ද? මාධ්‍ය කියලා කියන්නේ වාහන කියන එක. යොදා ගන්න ලබන වාහන. එහෙනම් පළවෙනි උත්තරේ බලමු. දකුණු මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බෙලියත දක්වා දීර්ඝ කිරීම. මෙතන කියන්නේ මාර්ගයක් ගැන. දැන් අපිට ඕන වාහන ගැන. එහෙනම් පළවෙනි ප්‍රකාශය වැරදි. දෙවෙනි එක බලමු. හම්බන්තොට දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීම. එහෙනම් එතනත් කියන්නේ මාර්ගයක් ගැන. ඒකත් වැරදි. තුන්වෙනි එක කොට්ටාව බහුවිධ ප්‍රවාහන සේවා මධ්‍යස්ථානය විවෘත කිරීම. බහුවිධ ප්‍රවාහන සේවා මධ්‍යස්ථානය කියලා කියන්නේ ඇත්තටම මෙතන පර්යන්තය කියන සාධකය. ඒකත් වැරදි. එහෙනම් හතරවෙනි උත්තරේ පොළොන්නරුව දුම්රිය ස්ථානයේ දක්වා සුඛෝපභෝගී අධිවේගී දුම්රියක් යෙදවීම. දුම්රියක් කියන්නේ වාහනයක් කියන එක. එහෙනම් ඒක තමයි නිවැරදි පිළිතුර. දැන් අපි 13 වෙනි ප්‍රශ්නෙට යනවා. සිල්ලර වෙළඳාමක් දැක්වෙන ප්‍රකාශය තෝරන්න. 1. ආපන ශාලාවකට කේක් කිලෝග්‍රෑම් 2ක් මිලදී ගැනීම. ඒක වැරදිනේ. මොකද ආපන ශාලාවකට ගන්නෙ අවසන් පරිභෝජනය සඳහා නෙවෙයි නැවතත් විකිණීමේ පරමාර්ථයෙන්. එහෙනම් ඒක වැරදි. බතික් නිෂ්පාදකයෝ විසින් ලක්සලට බිත් සැලසිල්ලක් විකිණීම. ඒකත් වැරදි. ලක්සල කියලා කියන්නේ කුඩා නිෂ්පාදකයන්ගෙන් භාණ්ඩ අරගෙන නැවත විකිණීම කරන්නේ. එහෙනම් ඒකත් වැරදි. නැවත විකිණීමට ගත්තට පස්සේ අපි ඒක සිල්ලර වෙළඳාම කියලා කියන්නේ නැහැ. හරි. තුන්වෙනි එක එක්සත් ක්‍රීඩා සමාජයේ වාර්ෂික දන්සැල සඳහා සහල් කිලෝග්‍රෑම් 200ක් විකිණීම. අන්න ඒක හරි. මොකද හේතුව එක්සත් ක්‍රීඩා සමාජයේ වාර්ෂික දන්සැල සඳහා මේක ගන්නේ අවසන් පරිභෝජනයේ නේද? උන් දන්සැල කියලා කියන්නේ මිනිසුන්ට උයලා කන්න දෙනවා කියන එක. එහෙනම් එතනදී අවසන් පරිභෝජනය තුන්වෙනි එක හරි. හතරවෙනි එකත් කියලා බලමු අපි. මොරටු ලීබඩු වෙළඳෝ විසින් අල්මාරියක් ලීබඩු වෙළඳසලකට විකිණීම. ලීබඩු වෙළඳසලකට විකුණන්නේ නැවත විකිණීමේ පරමාර්ථයෙන් යුතුව. එහෙනම් ඒකත් වැරදි. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්න ඕන අංක 3. දැන් අපි යනවා 14 වෙනි ප්‍රශ්නෙට. විදුහල්පතිතුමා ශිෂ්‍ය නායකයින් පත් කර ඔවුන්ට පාසලේ අධීක්ෂණ කටයුතු පවරයි. මේ අයත් වන නිෂ්පාදන කාර්යය කුමක්ද? කල්පනාකරන කාර්යය කුමක්ද? මේ සැලසුම් කරන්නේද නැහැ. සැලසුම් කරන්නේ කියලා කියන්නේ ප්ලෑන් කරනවා කියන එක. සැලසුම් සකස් කිරීම. ඒක වැරදි. දෙවෙනි එක සංවිධානකරණය. සංවිධානකරණය කියන එක තමයි මේකේ නිවැරදි උත්තරේ. සංවිධානකරණය කියලා කියන්නේ තනතුරු ලබා දීම. ඒක පුද්ගලයන්ට සුසුසු පුද්ගලයන්ට තනතුරු ලබා දීම තමයි සංවිධානකරණය කියලා කියන්නේ. කොයිකටත් අපි තුන්වෙනි එක බලමු. මෙහෙවීම මේක වැරදි. මෙහෙවීම කියලා කියන එකත් වැරදි. මෙහෙයවනවා කියලා කියන්නේ මොකක්ද? වැඩක් කරගෙන යන්න අවශ්‍ය කරන උපදෙස්. නේද? චක්‍රලේඛ උපදෙස් ඒ වගේ ක්‍රමවේදයන් කියලා දීම තමයි මෙහෙයවීම. කොහොම මෙහෙයවීම. හතරවෙනි එක පාලනය. පාලනය කිරීම කියලා කියන්නේ සැලසුම් කරනද කාරණා විදියට වැඩසටහන ක්‍රියාත්මක වෙනවාද කියන එක නැවත අත්දැක බලන එක පරීක්ෂා කරලා බලන එක. එහෙනම් ඒකත් වැරදි. එහෙනම් නිවැරදි උත්තරේ අංක 2. රුවන් සතුව පහත ආයෝජන ඇත. A රුපියල් 25000ක මහජන බැංකුවේ ස්ථාවර තැන්පතුව. මහජන බැංකුවේ ස්ථාවර තැන්පතුවක් දාලා තියෙනවා. FD එකක් දාලා තියෙනවා රුපියල් 25000ක. B රුපියල් ලක්ෂයක කොටස් වෙළඳපොළ ආයෝජන. රුපියල් ලක්ෂයක කොටස් අරන් තියෙන කොටස් වෙළඳපොළේ. C රුපියල් ලක්ෂ 2ක භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය. ඒ කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරනවා රජය වෙනුවෙන්. අන්න ඒ භාණ්ඩාගාර බිල්පත් ලක්ෂ 2ක අරගෙන තියෙනවා. ඉහත ආයෝජන අවදානම වැඩිම ආයෝජනයේ සිට අවදානම අඩුම ආයෝජනය දක්වා පෙළ ගැස්වූ විට පිළිතුරු කුමක්ද? අවදානම වැඩිම ආයෝජනය මොකක්ද? කොටස් වෙළඳපොලේ ආයෝජනය නේද? මෙන්න මේක තමයි අවදානම වැඩිම. ඊළඟට මහජන බැංකුවේ එක තමයි අවදානම ඊළඟට වැඩි. මේකේ අවදානමක් ඇත්තෙම නැහැ රජය සම්බන්ධ වෙන නිසා. මේක අංක 3. එහෙනම් 2 1 3. එහෙනම්
උත්තරේ අවදානම වැඩි මේක B. BAC 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 අන්න මෙන්න මේක තමයි උත්තරේ. B අකුර A අකුර C අකුර. අපි දැන් 16 වෙනි ප්‍රශ්නෙට යනවා. ආයෝජන සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරන්න කියලා. එක ආයෝජනයක අවදානම වැඩි වන විට එහි ප්‍රතිලාභය අඩු වෙයි. ඒක වැරදි නේද? මොකක්ද ඒකේ තියෙන සම්බන්ධය? ආයෝජනය කියන එක අපි ගත්තොත් එහෙම මෙතන ප්‍රතිලාභය කියන එක අපි ගන්නවා මේ පැත්තේ. මෙතන ආයෝජනයේ අවදානමක් විතර දාගමු. අවදානම ආයෝජනයේ අවදානම වැඩි නම් ප්‍රතිලාභය වැඩි. අවදානම අඩු නම් ප්‍රතිලාභය අඩුයි. මොනවාක තමයි මේකේ තියෙන න්‍යාය තියරිය. නෑ ආයෝජනයක අවදානම වැඩි වෙනකොට ප්‍රතිලාභය අඩු වෙයි. ඒක වැරදි. ඊට කොටස් වෙළඳ පොලේ ආයෝජනයෙන් ඉහළ පොලී ආදායමක් ලබා ගත හැකියි. කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරාම මොනවද හම්බ වෙන්නේ? එකක් තමයි ලාභාංශ ලැබෙනවා. දෙවෙනි එක තමයි ප්‍රාග්ධන ලාභ ගන්න පුළුවන්. ප්‍රාග්ධන ලාභ ගන්න පුළුවන්. තුන්වෙනි එක තමයි අධ්‍යක්ෂක මණ්ඩලය පත් කරනකොට ඡන්ද බලය ලැබෙනවා. කොටස් වෙළඳ පොලක ආයෝජනය කරාට පස්සේ. එහෙනම් පොලී ආදායම් ලැබෙන්නේ නැහැ. කොටස් වෙළඳ පොලක ආයෝජනය කරා කියලා නම් දෙවෙනි උත්තරෙත් වැරදි. අපි තුන්වෙනි උත්තරේ බලනවා. ව්‍යාපාරයක් ආරම්භ කර පවත්වාගෙන යාම ආයෝජන මාර්ගයක් ලෙස නොසලකී. ඒක වැරදි. ව්‍යාපාරයක් ආරම්භ කරගෙන පවත්වාගෙන යාම ආයෝජන මාර්ගයක් තමයි. ඒක නැත්තේ නෑ. එහෙනම් තුන්වෙනි ප්‍රකාශයත් වැරදි. හතරවෙනි එක බලමු. අරමුදල් ආර්ථික ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් ඵලදායී මාර්ගයේ ගෙතවීම ආයෝජනය. ව්‍යාපාරයක් කියන්නේ ඵලදායී දෙයක්. එහෙනම් හතරවෙනි ප්‍රකාශය තමයි නිවැරදි. හරි. අපි යනවා දැන් 17 වෙනි ප්‍රශ්නයට. ව්‍යාපාරික වත්කම් ගිණුම් වල පමණක් සටහන් කරන ගනුදෙනුව තෝරන්න. වත්කම් ගිණුම් වල විතරක් සටහන් වන ගනුදෙනුව තමයි තෝරන්න කියන්නේ. ණය හිමියෙකු දසුන්ට රුපියල් 5000 ගෙවීම. ඒක වැරදි. ණය හිමියෙකු කියන්නේ වගකීම් ගිණුමක් නේ. ඒක වැරදි. දෙවෙනි එක. අයිතිකරු රුපියල් 50000ක තම පෞද්ගලික මුදල් ව්‍යාපාරයේ බැංකු ගිණුමේ තැන්පත් කිරීම. එතකොට අතිරේක ප්‍රාග්ධනයක් එදිලා. ප්‍රාග්ධන ගිණුමකුත් සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ හිමිකම් ගිණුම් සම්බන්ධ වෙනවා. ඒක නම් මේක වැරදි. තුන්වෙනි එක රුපියල් ලක්ෂයක පරිගණකයක් කාර්යාලය සඳහා අත්පිට මුදලට ගැනීම. හරි. කාර්යාලයට රුපියල් ලක්ෂයක් වේදන් කළ පරිගණකයක් ගත්තාම රුපියල් ලක්ෂයක පරිගණකය කියන වත්කමක් එනවා. ඒ වගේම මුදල් වත්කමෙන් රුපියල් ලක්ෂයක් ව්‍යාපාරයේ ඉවතට යනවා. එහෙනම් ඒ සටහන් දෙකම මුලින් බලපෑම් වෙන්නේ වත්කම් ගිණුම් වලට. එහෙනම් තුන්වෙනි උත්තරේ හරි. කොයි එකකට හතරවෙනි පිළිතුරත් බලමු. රුපියල් 12000ක බඩු තොගයක් නැවත විකිණීම සඳහා ණයට ගැනීම. එතකොට ණයට ගන්නවා කියලා කියන්නේ ණය හිමියෝ සම්බන්ධයක් තියෙනවා. එහෙනම් ඒක වැරදි. හරි. දැන් අපි 18 වෙනි ප්‍රශ්නෙට යනවා. ව්‍යාපාරික හිමිකමට බලපාන ගනුදෙනුව කුමක්ද? පළවෙනි එක ණයගැතියෙකු තුසිතකින් රුපියල් 7500ක් ලැබීම. නෑ. මේකෙදි වෙන්නේ මොකක්ද? මුදල් වත්කම 7500ක් වැඩි වෙනවා. ඊළඟට ණයගැති වත්කම 7500කින් අඩු වෙනවා. එතකොට හිමිකම් වලට බලපෑමක් වෙන්නේ නෑ. දෙවෙනි එක ණය හිමියෙකු විමල්ට රුපියල් 25000ක් චෙක් පතකින් ගෙවීම. එතකොට මොකද්ද වෙන්නේ? විමල් කියන ණය හිමියාගේ වගකීම අඩු වෙනවා. එතකොට බැංකු ගිණුම වත්කම අඩු වෙනවා. චෙක් පතකින් ගෙවලා තියෙන්නේ. එහෙනම් වත්කම් සහ වගකීම් තමයි එතන සම්බන්ධ වෙන්නේ. හිමිකමට බලපෑමක් නැහැ. තුන්වෙනි එක ව්‍යාපාරේ රුපියල් 50000ක බැංකු ණයක් ලබා ගැනීම. මුදල් වත්කම 50000කින් වැඩි වෙනවා. බැංකු ණය කියන වගකීම 50000කින් වැඩි වෙනවා. එහෙනම් ඒකත් හිමිකම් වලට සම්බන්ධයක් නැහැ. ඊළඟට රුපියල් 8000ක භාණ්ඩ තොගයක් රුපියල් 9000කට විකිණීම කියලා කියන්නේ අන්න ලාභයක් ලැබෙනවා. ලාභය කියලා කියන්නේ හිමිකමට බලපෑමක් වෙනවා. ලාභය නිසා හිමිකම වැඩි වෙනවා. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්න ඕන අංක 4. දැන් අපි යනවා 19 වෙනි ප්‍රශ්නයට. ව්‍යාපාරික සිදු වූ ගනුදෙනුක දිට්ඨසරහන පහද දැක්වේ. ශාලිකගේ ගිණුම 5000ක් හර වෙනවා. මුදල් ගිණුම බැර 4800 ලද වට්ටම් ගිණුම බැර රුපියල් 200යි. මෙම ගනුදෙනුවේ රුපියල් 200ක වට්ටමක් අඩු කර ඇත්තේ. බලන්නකෝ. මෙතන ශාලික කියලා කියන්නේ කවුද? ණය හිමියෙක් වෙන්න බෑනේ. ඔහුගේ ගිණුම හර වෙලා තියෙනවා. මුදල් ගිණුම වැර වෙලා තියෙනවා. ඒ මුදල් ව්‍යාපාරයෙන් 4800ක් වැරට ගිහලා තියෙනවා. වට්ටමක් හම්බෙලා තියෙනවා රුපියල් 200ක. නේ අපි මුදල් ගෙවනකොට තමයි අපිට රුපියල් 200ක වට්ටමක් හම්බෙලා තියෙනවා. රුපියල් 4800ක් ගෙවලා තියෙනවා. රුපියල් 200ක වට්ටමක් හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ 5000ක වගකීමක්. ඒ කියන්නේ ණය හිමියෙක් තමයි ශාලික කියන්නේ. ඔහුගේ ණය පියවන්නට අපි
සල්ලි ගෙවලා තිනවා මුදලින් 4800යි අපිට වට්ටමක් හම්බෙලා තියෙනවා 200. හරි. මෙම ගණදෙන රුපියල් 200ක වට්ටම අඩු කර ඇත්තේ පළවෙනි එක බඩු තොගයක් මිලදී ගැනීමේදී වැරදි. දෙවෙනි එක 5000 ණයමියෙකුට මුදල් ගෙවීමේදී. ඒක හරි. තුන්වෙනි එක බඩු තොගයක් අත්පිට විකිණීමේදී. ඒක වැරදිනේ බඩු තොගයකදී. එහෙම වෙන්නේ නැහැ. රුපියල් 5000ක ණය ගැතියකින් මුදල් ලැබෙන්නේ නැහැ. මුදල් ලැබීමේදී නෙවෙයි මුදල් ගෙවීමේදී නම් දෙවෙනි පිළිතුර තමයි නිවැරදි. දැන් ඊට පස්සේ අපි බලනවා ශිරාන්ගේ ව්‍යාපාරය 2019 11යි 1 දිනට ගිණුම් කරන සමීකරණය පහත පරිදි විය. වත්කම් 25000ක් තිබිලා තියෙනවා, හිමිකම් 15000ක් තිබිලා තියෙනවා, වගකීම් 10000ක් තිබිලා තියෙනවා. 2019 11යි 2 දින සිදු කරන ලද ගණදිනුවකට පසු එදින ගිණුම් කරන සමීකරණය පහත පරිදි විය. වත්කම් 21000ක් වෙලා. ඒ කියන්නේ වත්කම් කොච්චරක් අඩු වෙලා තියෙනවද? 4000ක් අඩු වෙලා තියෙනවා. වත්කම් 4000කින් අඩු වෙලා තියෙනවා. හිමිකම් 15000ක් තිබිච්ච එක 14000ක් වෙලා තියෙනවා. හිමිකම් රුපියල් 1000කින් අඩු වෙලා තියෙනවා. ඊළඟට වගකීම් 10000ක් තිබිච්ච එක 7000කට අඩු වෙලා තියෙනවා. වගකීම් 10000ක් කියන්නේ 3000ක් අඩු වෙලා තියෙනවා. ගිණුම් කරන සමීකරණය සමානයි. මේ පැත්ත 4000ක් අඩු වෙලා අර පැත්තේ 1000යි 3000යි ඔන්න හරි. දැන් කියනවා 2019 11යි 2 සිදු වූ ගණිතය කුමක්ද? ඉතින් බලමු. පළවෙනි එක. රුපියල් 1000ක වට්ටමකට යටත්ව ණයහිමියෙකුට රුපියල් 4000ක් ගෙවීම. ණයහිමියෙකුට ගෙවනකොට රුපියල් 1000කට වට්ටමක් හම්බෙලා තියෙනවලු. එහෙනම් දැන් වත්කම් 4000ක් අඩු වෙලා තියෙනවා. ඒක හරි. ඊළඟට ණයහිමියෙකුට 4000ක් ගෙවලා තියෙනවා. එහෙනම් ණයහිමියගේ ණයහිමියෙකුට 4000ක් ගෙවලා තියෙනවා රුපියල් 1000ක වට්ටමක් හම්බෙලා දෙනවා. හරි? නෑ. ඒක වැරදිනේ. වට්ටමකට යටත්ව ණයහිමියෙකුට 4000ක් ගෙවුවා නම් ඒතර මුදල් ගෙවන්න ඕනේ ඇත්තටම කොච්චරද? එහෙනම් ණයහිමියගේ වගකීම තිබිලා තියෙන්න ඕන 5000ක්. නේද? 4000ක් නේ ගෙවලා තියෙන්නේ. එහෙනම් ණයහිමිභාවය අඩු වෙන්න ඕන 5000කින්. මෙතන 3000යි අඩු වෙලා තියෙන්නේ. එහෙනම් ඒක වැරදි. පළවෙනි එක වැරදි. දෙවෙනි එක රුපියල් 1000ක වට්ටමකට යටත්ව ණය ගැතියෙකුගෙන් රුපියල් 4000ක් ලැබීම. 4000ක් ලැබුණා නම් වත්කම් වැඩි වෙන්න ඕන 4000ක් මෙතන. එහෙනම් ඒක කොහොමත් වැරදි. තුන්වෙනි එක රුපියල් 1000ක පොලියක් ඇතුළුව රුපියල් 4000ක බැංකු ණය වාරිකයේ ගෙවීම. රුපියල් 1000ක පොලියක් ඇතුළුව 4000ක් ගෙවලා තියෙනවා. මේ 4000න් 1000ක් පොලියට ඉතුරු 3000 තමයි මුදලින් කැපෙන්නේ ගෙවලා තියෙන්නේ. එහෙනම් වගකීම් අඩු වෙන්න ඕන 3000කින්. ඔන්න වගකීම් 3000කින් අඩු වෙලා තියෙනවා. පොලි 1000ක් ගෙවපු නිසා හිමිකම, ඒ කියන්නේ වියදමක් වැඩි වෙච්ච නිසා ලාභය 1000කින් අඩු වෙන්න ඕනේ. ඒකත් හරි. ගෙවලා තියෙන්නේ රුපියල් 4000ක්. එහෙනම් වත්කම් 4000කින් අඩු වෙනවා. අන්න එහෙනම් තුන්වෙනි එක තමයි නිවැරදි. අපි හතරවෙනි එකත් කොයි එකටද බලමු. ණයටගත් රුපියල් 4000ක භාණ්ඩ තොගයක් ශිරාන් තම පෞද්ගලික ප්‍රයෝජන සඳහා ලබා ගැනීම. නෑ. එහෙමනම් වෙන්න ඕනේ මොකද්ද? ඔහුගේ හිමිකම අඩු වෙන්න ඕන රුපියල් 4000කින්. මෙතන හිමිකම 1000කින් අඩු වෙලා තියෙන්නේ නේද? ඒකත් වැරදි. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ මේකට තුන්වෙනි පිළිතුර. හරි. පහත සඳහන් තොරතුරු ඇසුරින් 21 හා 22ට පිළිතුරු සපයන්න. ව්‍යාපාරික සිදු වූ ගනුදෙනු කීපයක් හා මූලාශ්‍ර ලේඛන කීපයක් පහත වගුවේ දැක්වේ. ගනුදෙනුව මූලාශ්‍ර ලේඛනය. කපිලට ණයට විකුණු. ණයට ගෙනු. ආයෝජන ආදායම. ව්‍යාපාරයේ ප්‍රයෝජන සඳහා ලී බඩු ණයට ගෙනු. ලදුපද ජර්නල් වවුචරය. ගැනුම් ඉන්වොයිසිය. විකුණුම් ඉන්වොයිසිය. ඊයද දී ඇති ගනුදෙනු අනුපිළිවෙල අනුව මූලාශ්‍ර ලේඛනයේ නිවැරදිව ගැලපුව විට ලැබෙන පිළිතුර තෝරන්න. ඒ කියන්නේ මේවා ගලපලා ලියන්න තියෙන්නේ. ණයට විකුණනවා නම් ඒකට අවශ්‍ය කරන මූලාශ්‍ර ලේඛනය මොකක්ද? විකුණුම් ඉන්වොයිසිය. ඊළඟට ණයට ගත්තා නම් ගැනුම් ඉන්වොයිසිය. ආයෝජන ආදායම් ලැබුණා නම් ලදුපත. ව්‍යාපාරේ ලී බඩු ණයට ගත්තා නම් ජර්නල් වවුචර්. එහෙනම් A කියන එකට පළවෙනි කියන එකට මුල් එකට D. ඊළඟට දෙවෙනි එකට C.
තුන්වෙනි එකට A, හතරවෙනි එකට B. එහෙනම් DCAB කියන එක තමයි එන්න ඕන. DCAB හතරවෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර. හරි. දැන් අපි යනවා 22 වෙනි ප්‍රශ්නයට. ඉහත ගනුදෙනු සටහන් කිරීමට අදාළ මූලික සටහන් පොත් පිළිවෙලින් දැක්වෙන පිළිතුර. හරි. මෙන්න ණයට විකුණුම්. ණයට විකුණුම් නම් මොකක්ද? විකුණුම් ජර්නලය. හරි. ණයට ගෙනුම් නම් මොකක්ද? ගැනුම් ජර්නලය. ආයෝජන ආදායම් ලැබීම මුදල් පොත. කියන්නේ මූලික සටහන් පොත් නේද? ව්‍යාපාර ප්‍රයෝජන ලී බඩු ගැනීම. එහෙනම් පොදු ජර්නලය. මේක. පස්සේ මෙන්න පොදු ජර්නලය. ඔන්න ඔය පිටිවල තමයි එන්න ඕන. විකුණුම් ජර්නලය, ගැනුම් ජර්නලය, විකුණුම් ජර්නලය, ගැනුම් ජර්නලය, මුදල් පොත, පොදු ජර්නලය. මෙන්න පළවෙනි එක තමයි නිවැරදි පිළිතුර වෙන්නට ඕන. විකුණුම් ජර්නලය, ගැනුම් ජර්නලය වත් බලමු. විකුණුම් ජර්නලය, ගැනුම් ජර්නලය, මුදල් පොත, පොදු ජර්නලය. හරිනේ? හරි. 23 වෙනි ප්‍රශ්නයක් අපි යනවා. දීපාල්ගේ ව්‍යාපාරයේ 2019 9යි 1 දිනට සුළු මුදල් බාරකරු අත ඉතිරි මුදල 250කි. අත ඉතිරි මුදල 9යි 1 ඉතිරි මුදල 250කි. හරි. එදින 4750ක අග්‍රිමය ප්‍රතිපූර්ණය කරලා තියෙනවා. ප්‍රතිපූර්ණය කරලා තිනවා 4750. එහෙනම් සම්පූර්ණ අග්‍රිමය වටිනාකම කීයද? 5000යි. අග්‍රිමය 5000යි. හරිනේ. ඊළඟට සැප්තැම්බර් මාසයේ වියදම්. වියදම් වල එකතුව 4200යි. 5000ක් තමයි අග්‍රිමය 4200ක් වියදම් කරලා තියෙනවා. එහෙනම් ඉතිරි මුදල කොච්චරද? 800. ඉතිරි 800. ඒ කියන්නේ 930 ඉතිරි මුදල 800. අපිට කියනවා 2019 930 දිනට අත ඉතිරි මුදල 8800යි. 800යි. 2019 10ක දින ප්‍රතිපූර්ණය කළ යුතු මුදල. එහෙනම් 800 5000ක් වෙන්න නම් මෙන්න මේ වියදම් කරපු මුදලට සමාන 4200ක් නේ. නැවත දාන්න ඕනේ. එතකොට 5000 වෙන්නේ. එහෙනම් 800යි 4200යි කියන උත්තරේ තමයි නිවැරදි. හරිනේ. ඊළඟ බැංකු ප්‍රකාශනයේ ශේෂය හා ව්‍යාපාරයේ බැංකු කිරීමේ ශේෂය අතර වෙනසට බල නොපාන හේතුව කුමක්ද? පළවෙනි හේතුව බලන්න. තැන්පත් කළ නමුත් ජංගම ගිණුමට බැර නොකළ චෙක්පත්. ඒක වැරදි. මොකද හේතුව අපි තැන්පත් කරනකොට අපේ බැංකු ගිණුම අපි හර කරගන්නවා. නමුත් බැංකු ජංගම ගිණුමට බැර කරලා නැහැ. කියන්නේ බැංකුව පැත්තෙන් බැර කරලා නැහැ. එහෙමනම් වෙනසක් ඇති වෙනවනේ නේද? එහෙනම් පළවෙනි උත්තරේ වැරදි. දෙවෙනි එක. බැංකු ගිණුමේ සටහන් වූ බැංකුව අය කළ බැංකු ගාස්තු. බැංකු ගාස්තු අය කරගන්නකොට බැංකුවේ සටහන් වලින් ඒ වටිනාකම අඩු කර ගන්නවා නේද? අපේ ගිණුමට හර කිරීමක් ලක් කරනවා. නේද? අපි අපේ ගිණුම බැර කරගෙන නැහැ. එහෙනම් වෙනසක් අනිවාර්යෙන් ඇති වෙනවා. තුන්වෙනි එක. විදුලි බිල සඳහා නිකුත් කළ චෙක් පතට බැංකුව විසින් මුදල් ගෙවා තිබේ. එහෙනම් මෙන්න මේක තමයි නිවැරදි එක. මොකද හේතුව විදුලි බිල සඳහා අපි චෙක් එකක් නිකුත් කරනකොට අපේ ගිණුම අපි බැර කරගන්නවා. බැංකුව විසින් ගෙවුවා නම් බැංකුව අපේ ගිණුම හර කරනවා. එහෙනම් ඒකෙදි කිසිම ශේෂ වෙනසක් වෙන්නේ නැහැ. හතරවෙනි බලවත් ඒ ණයගැතියෙකු විසින් ඍජුවම චෙක් පතක් බැංකුවේ තැන්පත් කිරීම. කියන්නේ ණයගැති ප්‍රේෂණ. ඒකත් වැරදි. මොකද ණයගැති ප්‍රේෂණ වලදී කෙලින්ම බැංකුව විසින් අපේ ගිණුම බැර කරනවා. අපි දන්නේ නැති හින්දා අපි අපේ ගිණුම හර කරගන්නේ නැහැ. අන්න එතනදි වෙනසක් ඇති වෙනවා. එහෙනම් වෙනසකට බලපාන්නේ නැති හේතුව තමයි තුන්වෙනි හේතුව විදුලි බිල සඳහා නිකුත් කළ චෙක් පතට බැංකුව විසින් මුදල් ගෙවා තිබීම කියන පිළිතුර. හරි. අපි දැන් යනවා 25 වෙනි ප්‍රශ්නයට. අත්කම් නිර්මාණ නිෂ්පාදන ව්‍යාපාරයක විකුණුම් ජර්නලයේ සටහන් කරනු ලබන ගනුදෙනුව. එතකොට නිතරම යම්කිසි ව්‍යාපාරයක විකුණුම් ජර්නලයේ මොන වගේ ගනුදෙනු සටහන් කරන්නේ? ණයට වෙළඳ භාණ්ඩ විකුණුම්. එහෙනම් අත්කම් නිර්මාණ ණයට විකිණීම. අන්න පළවෙනි උත්තරේම හරි. අපි දෙවෙනි තුන්වෙනි හතරවෙනි උත්තරත් බලමු. අත්කම් නිර්මාණ අත්පිට මුදලට විකිණීම. ඒක වැරදිනේ. අත්පිට මුදලට විකන ඒක මුදල් ගිණුමේ තමයි සටහන් කරන්නේ. විකුණුම් ගිණුමේ මුදල් ගිණුමේ. අත්කම් නිර්මාණ සැකසීමේ යන්ත්‍රේ ණයට විකිණීම. එහෙනම් අපි ඒක පොදු ජර්නලයේ තමයි සටහන් කරන්න ඕන නේද? ඒකත් වැරදි. හතරවෙනි එක.
අත්කම් නිර්මාණ සඳහා ණයටගත් රෙදි තොගයක් අත්පිට මුදලට විකිණීම. අත්පිට මුදලට විකුණනවා නම් විකුණුම් ගිණුමයි මුදල් ගිණුමයි තමයි සටහන් වෙන්නේ. එහෙනම් ඒකත් වැරදි. නේද? පළවෙනි උත්තරේ තමයි නිවැරදි. දැන් අපි යනවා 26 වෙනි ප්‍රශ්නයට. සුමුදුගේ ව්‍යාපාරයේ ජනවාරි මාසය සඳහා පිළියෙල කළ විකුණුම් ජර්නලයේ පහත පරිදි වේ. A B කියලා හිස්තැන් එකක් දීලා තියෙනවා. ඉහත විකුණුම් ජර්නලයේ A B යන ස්ථාන වලට අදාළ නිවැරදි යෙදුම් පිළිවෙලින් දැක්වෙන පිළිතුරු තෝරන්න. මේ දිනේ කොලම් එකේ අන්තිමටම දාන්න ඕන මොකක්ද? ජනවාරි මාසය නම් ජනවාරි 31 නේ. 1/31 තමයි දිනේ විදිහට දාන්න ඕන. මොකද මාසේ විකුණුම් ජර්නලයේ එකතුව අන්තිම දවසේ එකතු කරලා ඒ එකතු අපි විකුණුම් ගිණුමට බැර කරන එක තමයි කරන්නේ. එහෙනම් B වලදී මොකද කරන්න ඕන? මෙතන ලියන්න ඕන විකුණුම් ගිණුමට බැර කළා කියලා. විකුණුම් ගිණුමට බැර කළා. අන්න එහෙනම් මෙතන 1/31 එන්න ඕන. මෙතන විකුණුම් ගිණුමට බැර කළා කියලා එන්න ඕන මේ ටෝටල් එක. විකුණුම් ගිණුමට මේ ටෝටල් එක අපි අරගෙන ගිහිල්ලා බැර කරනවා. එහෙනම් 1/10 වැරදි 1/31 එන්න ඕනේ. 1/31 කුමාරී ගිණුම නෙවෙයි. කුමාරී ගිණුමට අපි වෙලෙම 1/10 වෙනිදම අරන් යනවා. 1/31 විකුණුම් ගිණුමට බැර කළා. මෙන්න මේක තමයි නිවැරදි උත්තරේ 4 වෙනි පිළිතුර. හරි. දැන් අපි යනවා 27 වෙනි ප්‍රශ්නයට. ව්‍යාපාරයක් සකස් කළ ශේෂ පිරික් සුම එක් ගිණුම් කරන වර්ධක බලපෑම හේතුවෙන් සමන වූ බැවින් එහි වෙනස වූ රුපියල් 2000 අවිනිශ්චිත ගිණුමේ බැරට සටහන් කර තිබුණි. එම ගිණුම් කරන වරද කුමක්ද? හරි. මේකට මම උත්තරේ දෙන්න කලින් මම ඔයගොල්ලන්ට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. මොකක්ද මේ අවිනිශ්චිත ගිණුම? එහෙම නැත්නම් මේ කියන්නේ මොකක්ද කියන කාරණාව මම ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්න. එතකොට ඔයගොල්ලන්ට මේක හරි පැහැදිලි වේවි. කාරණාව හරියටම ධාරණය කරගන්න. හරි. අපි මේක පොඩ්ඩක් මකලා ඉඳිමු. නැත්නම් මේ ෆයිල් එක කරමු. හරි. මෙන්න මේක තමයි මේක කතන්දරය. අපි ගත්තොත් එහෙම ශේෂ පිරික් සුම කියලා ශේෂ පිරික් සුම කියලා කියන්නේ මෙන්න මේ වගේ එකක්. අපි පෑන පොඩ්ඩක් ලොක් කරගමු. හරි. ශේෂ පිරික් සුම කියලා කියන්නේ දරුවනේ මෙන්න මේ විදිහට අපි පිළියෙල කරන ලේඛනයක්. හරිද? අපි ශේෂ පිරික් සුම කියලා කියන්නේ හර බැර කියලා පැති දෙකක් කොලම් දෙකක් තියෙනවා. හර බැර මේකේ ගිණුම් වර්ග පහක් තියෙනවා. එකක් තමයි වත්කම් ගිණුම්. අපි වත්කම් ගිණුම් ඔක්කොම තුලනය කරලා ඉවෙලා ඒ වත්කම් ගිණුම් වල තුලන ශේෂය මෙතෙන්ට හර පැත්තට දාගන්න. ඊළඟට වගකීම් ගිණුම් වල ශේෂයන් ටික බැර පැත්තට දාගන්න. ආදායම් ගිණුම් වල ගිණුම් තුලනය කරලා බැර පැත්තට දාගන්න. වියදම් ගිණුම් වල අපි අර පැත්තට දාගන්නවා. ඊළඟට හිමිකම් ගිණුම් වල ශේෂයන් බැර පැත්තට දාගන්නවා. ගිණුම් කාල පරිච්ඡේදය අවසානයේදී කරලා මෙන්න මේ එකතුන් ටික අපි පහලට මෙහෙම දෙපැත්තට දාගන්නවා. ගිණුම් කාල පරිච්ඡේදය අවසාන දවසේ. ගත්තහම මේ දෙක සමාන වුණොත් දෙපැත්ත ගැටලුවක් නෑ. අපිට කියන්න පුළුවන් ගණිත මේ විදිහට මේ ගිණුම් කරන කටයුතු කරපු එක නිවැරදි කියලා. යම් හේකින් වැරද්දක් ආවොත් ඒ කියන්නේ එක පැත්තක තියෙන සංඛ්‍යාවයි අනිත් පැත්තේ සංඛ්‍යාවයි ගැලපෙන්නේ නැත්තම් අපි කරන්නේ හිතන්නකෝ මේ හර පැත්තට ආවා 1,20,000. බැර පැත්තට ආවේ ලක්ෂයයි. මොකද 2000ක් අඩුයිනේ. එයා 2000 අපි මෙතෙන්ට දාගන්නවා. අපි ලියා ගන්නවා අවිනිශ්චිත ගිණුම කියලා. හරි. අවිනිශ්චිත ගිණුම කියලා ලියලා 2000ක් දාලා తాවකාලිකව මේක බැලන්ස් කරගන්න. తాවකාලිකව බැලන්ස් කරලා ඉවෙලා අපි අවසන් ගිණුම් හදනවා. හදලා ඉවෙලා පසුව අපි කාලය ටිකක් අරගෙන මේ වැරද්ද හොයාගන්න. වැරද්ද හොයාගත්ත පස්සේ අපි වැරද්ද නිවැරදි කරනවා. ඒතර මේ ගානෙත් කියලා තියෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. ශේෂ පිරික් සුම සකස් කරාට පස්සේ අවිනිශ්චිත ගිණුම බැර පැත්තට 2000ක් දාලා තියෙනවා. හරිද? එහෙනම් ඔනෝක තමයි මේ ගානේ වෙලා තියෙන්නේ. දැන් අපි බලමු එහෙම වෙන්න හේතුව මොකක්ද කියලා. බැරට සටහන් කර දෙන්න. එහෙනම් ගිණුම් කරන වර්ධ කුමක්ද? පළවෙනි එක රුපියල් 2000ක වැටුප් ගෙවීම වැටුප් ගිණුමේ සටහන් නොවීම. එතකොට බලන්න. වැටුප් කියලා කියන්නේ වියදම් ගිණුමක්. වියදම් ගිණුමක හර පැත්තේ ශේෂය එන්න ඕන. එතකොට වියදම් ගිණුමේ රුපියල් 2000ක් සටහන් නොකර තිබ්බනම් හර පැත්තේ තමයි අඩුව තියෙන්නේ.
එහෙනම් අනිශ්චිත ගිණුම දාන්න ඕන හරටද බැරටද? හරට. නමුත් මේකේ දාලා තින්නේ බැරට. එහෙනම් ඒක වැරදි. දෙවෙනි එක බලන්න. පළවෙනි එක වැරදි. දෙවෙනි එක. රුපියල් 2000ක ගෙවූ විදුලි බිල ගිණුමේ රුපියල් 1000ක් විදිහට සටහන් කිරීම. ඒ කියන්නේ විදුලි බිල ගිණුමේ අඩුවෙන් තමයි සටහන් කරලා තියෙන්නේ. විදුලි බිල ගිණුම කියලා ඉදම් ගිණුමක් කියන මේ පැත්තේ අඩුවෙන් සටහන් කරලා තියෙන්නේ. එහෙනම් ශේෂ පරීක්ෂුමේ හර පැත්තේ තමයි අඩුව එන්න ඕන. අනිශ්චිත ගිණුම එන්න ඕන හර පැත්තට. එහෙනම් ඒකත් අපිට කියන්න පුළුවන් වැරදි කියලා. තුන්වෙනි එක බලන්න. රුපියල් 4000ක් ණය හිමියන්ට ගෙවීම ගිණුම් වල සටහන් නොවීම. එතකොට මොකක්ද ඒ කියන්නේ? ණය හිමියන්ට ගෙවුවා නම් මෙන්න වගකීම් ගිණුමක් එන්න ඕන. ඒ වගේම මුදලින් ගෙවුව නිසා වත්කම් ගිණුමක් එන්න ඕන. මේ දෙකම සටහන් කළා නැහැ. මේ සටහන දාලත් නැහැ. මේ සටහන දාලත් නැහැ. සම්පූර්ණයෙන්ම මගහැරිලා. එහෙනම් බලපෑමක් වෙන්න බෑනේ. මෙතන 1000ක් දාන තිබිච්ච එක 1000 දාලත් නැහැ හර පැත්තට. බැර පැත්තේ තිබ්බේ 1000 නම් ඒ 1000 දාලත් නැහැ. දෙපැත්තටම දාලා නැහැ. එහෙනම් ගිණුම බැලන්ස් එකට බලපෑමක් වෙන්නේ නැහැ. එහෙනම් ඒක වැරදි. තුන්වෙනි එකත් අපිට කියන්න පුළුවන් වැරදි කියලා. හතරවෙනි බලමු. රුපියල් 4000ක ලීබඩු ගැනීමේ 6000ක් විදිහට සටහන් වෙයි. මෙන්න බලන්න. දැන් අපි මේක බලමු. ලීබඩු ගත්තලු 4000ක ලීබඩු අරන් තියෙන්නේ. හරි. අපි 6000ක් විදිහට සටහන් කරලා තියෙන ලීබඩු කියලා කියන්නේ රුපියල් 2000ක් වැඩිපුර සටහන් කළා. එහෙනම් වත්කම් ගිණුමක් නේ 2000ක් මෙන්න මේ පැත්තට වැඩිපුර දාලා. මේ 2000ක් දාපු නිසා තමයි වැඩිපුර මේ පැත්තේ 2000ක් වැඩිපුර ඇවිල්ලා තියෙන එකතු වෙයි. අපි ගත්ත උදාහරණයට අනුව වුණා. එහෙනම් අපි මේක බැලන්ස් කරන්න ඕන නම් අඩු පැත්තට 2000ක් දානවා. අන්න එහෙනම් හතරවෙනි උත්තරේ තමයි නිවැරදි වෙන්නේ. මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්නේ නැති කියලා. මේ ප්‍රශ්න සම්බන්ධව මොන හරි පැහැදිලි කරගන්න තව දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. සර් මේක පොඩ්ඩක් පැහැදිලි මදි. මේක තවත් පැහැදිලි කරන්න කියලා. මම එතකොට ඊළඟ වීඩියෝ එකේදී ඒකත් පොඩ්ඩක් පැහැදිලි කරලා කියන්නම්. එහෙම නැත්නම් අපි වෙනම වුණත් මේ ප්‍රශ්නේ නැවත පැහැදිලි කරලා පුංචි වීඩියෝ එකක් විනාඩි 2-3ක වීඩියෝ එකක් මට හදලා දෙන්නට පුළුවන් ටක් ගාලා. හරි. දැන් අපි යනවා 28 වෙනි ප්‍රශ්නයට. ණය හිමියෙකුට ගෙවූ රුපියල් 20000ක චෙක් පත අකුරු විය. මේ නිසා ව්‍යාපාරය. හරි. අපි බලමු දැන් මේකත්. අපි මේකත් මෙන්න මේ විදිහට බලමුකෝ. හරි. ණය හිමියෙකුට ගෙවලා තිනවා රුපියල් 20000කින් චෙක් පතකින් ගෙවලා තියෙන ණය හිමියෙක් ඉන්නවා. එතකොට බැංකු ගිණුමක් තියෙන්නේ නැතිනේ නේද? බැංකු ගිණුම. මොකක්ද වෙන්නේ? මේකෙදි අපි චෙක් පතකින් ගෙවනවා නම් මොකද්ද වෙන්නේ? ණය හිමියා ගිණුම 20000කින් අපි අඩු කරනවා, හර කරනවා. බැංකු ගිණුම බැර කරනවා 20000කින්. දැන් මේ දීපු චෙක් එක මොකක් හරි හේතුවක් නිසා අගරු වෙලා. එහෙනම් අපි මේ සටහන නිවැරදි කරන්න ඕන නම් මොකද්ද කරන්නේ? දැන් මේක රිටර්න් කියන අනිත් පැත්ත දාන්න එපානේ. අපි 20000ක් අඩු කරලා තමයි යවුවේ. නමුත් ඒකට බැංකුව ගෙව්වේ නැහැ කියලා කියන්නේ නැවතත් 20000ක් එකතු වෙන්න ඕන. එහෙනම් ඔන්න බැංකු ගිණුමට 20000ක් එකතු වෙන්න ඕන මේ අගරු වීම නිසා. ඒ වගේම තමයි ණය හිමියාටගේ මොකක් හරි ශේෂයක් තියෙන්නේ නැති මෙතන. නේද? ශේෂයක් තියෙන්නේ නැහැ. මේ ශේෂය අඩු කරන්න ඕන නිසා තමයි අපි මේක හර කරලා යවුවේ. නමුත් ගෙවපු චෙක් එක රිටර්න් වුණා කියලා කියන්නේ නැවත ණය විභාගයේ මොකද්ද කරන්න ඕන? 20000කින් වැඩි කරන්නට ඕන. එහෙනම් ණය විභාගය 20000කින් වැඩි කරන්න නම් ඒක බැර කරන්න ඕනේ. බැංකු ගිණුම වටිනාකම වැඩි කරන්න නම් ඒකේ ශේෂය තව 20000කින් වැඩි කරන්න නම් ඒ ගිණුම හර කරන්නට ඕන බැංකුවේ. අපි බලමු දැන් බැංකු ශේෂය වැඩි වන අතර ණය හිමි ශේෂයද වැඩි වෙන්නේ. අන්න ඒක තමයි උත්තරේ මේ. බැංකු ශේෂය 20000කින් වැඩි වෙනවා. ණය හිමි ශේෂයද 20000කින් වැඩි වෙනවා. පළවෙනි එක. හරි. දෙවෙනි එක බලමු ඕන බැංකු ශේෂය වැඩි වී ණය හිමි ශේෂය අඩු වේ. ඒක වැරදිනේ. දෙපැත්තම වැඩි වෙන්න ඕන. බැංකු ශේෂයත් වැඩි වෙන්න ඕන. ණය හිමි ශේෂයත් වැඩි වෙන්න. දෙවෙනි එක. වැරදි. තුන්වෙනි එක බැංකු ශේෂය අඩු වී ණය හිමි ශේෂය වැඩි වේ. ඒකත් වැරදි. බැංකු ශේෂය අඩු වන අතර ණය හිමි ශේෂයද අඩු වේ. ඒක වැරදි. ඒ කියන්නේ චෙක් එකක් දෙනකොට ණය හිමි ශේෂය අඩු වෙනවා. බැංකු ශේෂයත් අඩු වෙනවා. නමුත් චෙක් එක රිටර්න් වුණාම මේකේ අනිත් පැත්ත බැංකු ශේෂයත් වැඩි වෙනවා. ණය හිමි ශේෂයත් වැඩි වෙනවා. හරි. අපි 29 වෙනි ප්‍රශ්නෙට යනවා. චලිත 2019-10-31 දින රුපියල් 20000ක් වටිනා යන්ත්‍රයක් ණයටගෙන රුපියල් 8000ක බඩු තුග අත්පිට විකුණා සුළු මුදල් බාරකට රුපියල් 3100ක් ප්‍රතිපූර්ණය කළේ. ගනුදෙනු 3ක් කරලා තියෙනවා. ගනුදෙනු 3ක්. ඉහත ගනුදෙනුවලදී භාවිතා කළ මූලාශ්‍ර ලේඛන පිළිවෙලින් දැක්වෙන පිළිතුරු තෝරන්න. යන්ත්‍රයක් ණයට ගත්ත නම් මූලාශ්‍ර ලේඛනය මොකක්ද? මෙතන ජර්නල් වවුචරය නේද? ඉතියාගමක උතෝට අපිට ලේසියි.
ළඟට ණයට ගෙන රුපියල් අපිට විකුණා. අපිට විකුණන මූලාශ්‍ර ලේඛනය ලදුපතනේ. මුදල් හම්බ වෙලා තියෙනවා. ඊළඟට සුළු මුදල් බාරකට 3100ක් ප්‍රතිපූර්ණය කරලා. එහෙනම් සුළු මුදල් බාරකරුට ප්‍රතිපූර්ණය කරලා තියෙනවා. ප්‍රතිපූර්ණය කරලා තියෙනවා. හැබැයි මුදල් පොතෙන් තමයි සල්ලි ගෙවලා තියෙන්නේ. වරද්ද ගන්න එපා. සුළු මුදල් පොත කියලා සම්බන්ධ වුණාට මෙතන සුළු මුදල් වවුචරේ නෙවෙයි එන්නේ. ගෙවීම් වවුචරේ ප්‍රධාන මුදල් බාරකරු තමයි සල්ලි දෙන්නේ. ඒ කියන්නේ ගෙවීම් වවුචරයක් තමයි මෙතනට අදාළ ගනුදෙනු. ගෙවීම් වවුචරේ. මේ ගනුදෙනුට අදාළ මූලික සටහන් ලියවිලා ගෙවීම් වවුචරේ. ගෙවීම් වවුචරේකින් තමයි රුපියල් 3100ක් දාලා සුළු මුදල් බාරකරුට දෙන්නේ. සුළු මුදල් පොත කියන එක තිබ්බයි කියලා මෙතන සුළු මුදල් වවුචරේ නෙවෙයි. හරි. හරි. එහෙනම් ජනරල් වවුචරේ ලදුපත සහ ගෙවීම් වවුචරේ. ජනරල් වවුචරේ ලදුපත සහ සුළු මුදල් වවුචරේ මේක වැරදි. ජනරල් වවුචරේ ලදුපත සහ ගෙවීම් වවුචරේ මෙන්න මේක හරි. ජනරල් වවුචරේ ලදුපත ගෙවීම් වවුචරේ ඒක හරි. ගෙවීම් වවුචරේ ලදුපත ඒක වැරදි කොහොමත්. ජනරල් වවුචරේ ගෙවීම් වවුචරේ නෑනේ සුළු මුදල් වවුචරේ ඒකත් හරි. එහෙනම් දෙවෙනි උත්තරේ තමයි නිවැරදි. දැන් අපි යනවා 30 වෙනි ප්‍රශ්නෙට. ලක්තරු ක්‍රීඩා සමාජයේ සමාජික මුදල පිළිබඳ තොරතුරු කිහිපයක් පහත දැක්වේ. එක් සමාජිකයෙකුගේ වාර්ෂික සමාජික මුදල රුපියල් 500යි. එක්කෙනෙක් අවුරුද්දකට රුපියල් 500ක් ගෙවන්න ඕන. 2018 12 දිනන අවසන් වර්ෂය සඳහා ලැබුණු සමාජික මුදල් ගණන 50000. ලැබුණු හම්බෙලා තියෙන ඔක්කොම 50000. හරිද? 4 දෙනෙකු පමණ 2018 වර්ෂය වෙනුවෙන් ගෙවලා නැහැ. හිඟ තියෙනවා සමාජිකයෝ 4 දෙනෙක් 500 වැඩි කිරීම 4. කියන්නේ 2000ක් හිඟයි. ලක්තරු ක්‍රීඩා සමාජයේ 2018 12 දින අවසන් වර්ෂය සඳහා පිළිල කරනු ලබන ආදායම් ප්‍රකාශය දැක්වෙන සමාජික මුදල. ආදායම් ප්‍රකාශයට දාන්න ඕන මොකක්ද? ලැබිච්ච සහ ලැබිය යුතු නැත්නම් හිඟ මේ දෙකේම එකතු රුපියල් 52000. එන නිවැරදි පිළිතුර අංක 4. හරි. දැන් අපි යනවා පහසඳහන් තොරතුරු ඇසුරෙන් 31 හා 32 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා කියනවා. තුසිත පොල්ටොපි සකස් කර විකුණන ව්‍යාපාරයක් කුලියටගත් ගොඩනැගිල්ලක පවත්වාගෙන යයි. ඔහු දිනකට පොල්ටොපි 1000ක් හදන අතර ඒ සඳහා යන වියදම් පහත පරිදි පොල් සීනි හා අනෙකුත් ද්‍රව්‍ය වලට 7000ක් යනවා. ටොපි සාදන්නාගේ වැටුප 2500ක් යනවා. ගොඩනැගිලි කුලිය දවසකට රුපියල් 300 ගාණ දෙන්න ඕන. ගෑස් සහ විදුලිය යන වියදම දිනකට රුපියල් 200යි. ටොපි සාදන්නාගේ වැටුප පෙම් ව්‍යාපාරය වක්‍ර ශ්‍රම පිරිවැයක් නෑ. වක්‍ර ශ්‍රම පිරිවැයක් නෙමෙයි. වෙනත් ඍජුපය පිරිවැයකුත් නොවේ. එය ප්‍රාථමික පිරිවැයක්. ඒක ඇත්තටම ඍජු ශ්‍රම පිරිවැයක්. නේද? ශ්‍රම පිරිවැයකි. මම ඒක වැඩි තොරතුරක් විදිහට ලිව්වේ නිෂ්පාදන පොදුකාර පිරිවැයක් නොවේ. එහෙනම් දෙවෙනි පිළිතුර තමයි නිවැරදි. පොල් ටොෆි එකක් රුපියල් 12කට විකුණයි නම් තුසිත පිරිවැය මත තබාගෙන ඇති ලාභාන්තිකය. දැන් අපිට මෙතන මේ ඔක්කොම පිරිවැයනේ දීලා තියෙන්නේ. ඔන්න දවසක පිරිවැය තමයි මේ දීලා තියෙන්නේ. කීයද එතකොට? 0.0 8යි 10යි 10 රුපියල් 10000ක් තමයි දවසක පිරිවැය. එතකොට ෆුල් ටොපි හදනවා දවසකට 1000ක්. එහෙනම් එකක පිරිවැය කීයද? රුපියල් 10යි. 10 එකක් විකුණන්නේ රුපියල් 12කට. එහෙනම් ලාභාන්තිකය ලාභය කීයද? 12න් 10ක් ගියාම රුපියල් 2යි. එකක රුපියල් 2ක ලාභයක් තියෙනවා. එහෙනම් රුපියල් 2ක් ලාභයි, කොස්ට් එක 10යි. එහෙනම් කොස්ට් එකේ පිරිවැය ප්‍රතිශතයක් විතර ගත්තාම 100ට 20ක්. උත්තරේ 120කි. හරි. අපි යනවා දැන් පහත සඳහන් තොරතුරු භාවිතයෙන් අංක 33 සිට 40 දක්වා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. 2018 1 දින ආරම්භ කළ තරග ව්‍යාපාරයේ 2018 12 දින අවසන් වර්ෂය සඳහා පිළියෙල කළ ආදායම් ප්‍රකාශයේ තොරතුරු පහත දැක්වේ. අපිට ආදායම් ප්‍රකාශය දීලා තිනවා. ආදායම් වේදම් විදිහට දීලා තිනවා. ලද වට්ටම් විකුණුම් කොමිස්, ගෙවල් කුලි, විදුලි ගාස්තු, බැංකු ණය පොලි, බෙදා හැරීමේ රතශය, සේවක වේතන, ඊළඟට තොරතුරු දීලා තිනවා වර්ෂය තුළදී ගැනුම් ලක්ෂයකි. තනිදුවේ ව්‍යාපාරයේ 2018 12 දිනට පිළියෙල කළ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ තිබූ මුළු වත්කම් මහා මුළු වගකීම් පහත පරිදි වේ. පස් දැක්වේ. වත්කම්
තොගය බෙදා හැරීමේ රත පිරිවැයට ණය ගැතිය මුදල් ශේෂය ණය හිමියෝ බැංකු ණය උපචිත විදුලි ගාස්තු. ඊට පස්සේ කියනවා 33 වෙනි ප්‍රශ්නේ තරඳික ව්‍යාපාරයේ 2018 12 දින අවසන් වර්ෂ සඳහා දර ලාභය ඉල්ලනවා. තරඳික ව්‍යාපාරයේ 2018 12 දින අවසන් වර්ෂ සඳහා පිළිල කළ ආදායම් ප්‍රකාශය දක්වන බෙදා හැරීමේ වියදමක් හා මූල්‍ය වියදමක් පිළිවෙලින් දක්වන පිළිතුරු තෝරන්න කියලා කියනවා. ඊළඟට 35 වෙනි ප්‍රශ්නේ කියනවා තරඳික ව්‍යාපාරයේ 2018 12 දින අවසන් වර්ෂ සඳහා පිළිල කළ ආදායම් ප්‍රකාශය දක්වන ආයතන හා පරිපාලන වියදම් වල එකතුව. හරි. ඒතර 36 වෙනි ප්‍රශ්නේ කියනවා තරඳික ව්‍යාපාරයේ 2018 12 දින අවසන් වර්ෂය තුලදී ගෙවා ඇති විදුලි ගාස්තුව. හරි. ඊළඟට 37 තරඳික ව්‍යාපාරයේ 2018 12 දින අවසන් වර්ෂයේ ශුද්ධ ලාභය. ශුද්ධ ලාභය අහනවා. 38 තරඳික ව්‍යාපාරයේ 2018 12 දිනට ජංගම වත්කම් හා ජංගම වක්කීම් වල වටිනාකම් පිළිවෙලින් දක්වන පිළිතුරු තෝරන්න. ජංගම වත්කම් වක්කීම්. තරඳික ව්‍යාපාර දිනට බෙදා හැරීමේ රතේ ධාරණා ගියා. තරඳික ව්‍යාපාරයේ හිමිකම තමයි. ඒ කියන්නේ අපිට ලාභ වල ප්‍රකාශය ඒ වගේම ශේෂ පත්‍රය කියන ගණන් ඒ ලියකියවිලි දෙකම හදන්න තියෙනවා. අවසන් වාර්තා කිදුම අවසන් කිදුම හදන්න තියෙනවා. මූලික තත්ත්ව ප්‍රකාශනය සහ ලාභ වල ප්‍රකාශනය කියන දෙකම හදන්න ඕන. අපි එහෙනම් හදන්න යමු දැන්. ලද වට්ටම් විකුණුම් තියෙනවා 1,60,000ක්. හරි. විකුණුම් තියෙනවා 1,60,000ක්. හරි 1,60,000යි විකුණුම්. ඊළඟ අපි විකුණුම් තියෙනවා අපි බලමු දැන්. ලද වට්ටම් කොහෙට දෙන්නේ? දර ලාභයට පල්ලෙහෙන් එන්නේ නේද? ලද වට්ටම් රුපියල් 1,200ක් තියෙනවා. හරි. ඊළඟට විකුණුම් කොමිස් 800යි. ඒක විකුණුම් කොමිස් නම් මෙන්න මෙතන විකුණුම් හා බෙදා හැරීමේ වියදම්. විකුණුම් කොමිස් කීයද ගාන රුපියල් 800යි නේද? 800යි. ඊළඟට ගෙවල් කුලිය 12000යි. මෙතන විකුණුම් කොමිස් 800යි. ගෙවල් කුලිය ආයතන හා පරිපාලන වියදම් වල රුපියල් 12000යි. ඊපස්සේ අපිට තියෙනවා විදුලි ගාස්තු ගෙවපු අවුරුද්දට අදාළ ප්‍රමාණය 8500යි. විදුලි ගාස්තු 8500යි. ආයතන හා පරිපාලන 8500යි. විදුලි ගාස්තු 8500යි. අවුරුද්දට අදාළ ප්‍රමාණය. ඒ කියන්නේ ආදායම් වියදම් ප්‍රකාශයට දාලා තියෙන්නේ. බැංකු ණය පොලිය 1500යි. අවුරුද්දට අදාළ ප්‍රමාණය. 1500යි. මේක මූල්‍ය හා වෙනත් වියදම් යටතේ තමයි දාන්න ඕන. බැංකු ණය පොලිය 1500යි. හරි. ඊට පස්සේ අපි යනවා බෙදා හැරීමේ රත ෂෙයා 6000යි නේද? බෙදා හැරීමේ රත ෂෙයා මෙතෙන්ට යන්න ඕන 6000යි. බෙදා හැරීමේ රත ෂෙයා 6000ක් දාන්න ඕන විකුණුම් හා බෙදා හැරීමේ වියදම් විදියට. දැන් අපි යනවා සේවක වේතන 18000යි. සේවක වේතන නම් මෙතන දාන්න ඕනේ නේද? සේවක වේතන රුපියල් 18000යි. හරි. දැන් අපි ආදායම් ප්‍රකාශනයේ තිබිච්ච ඔක්කොම තොරතුරු ටික දාලා ඉවරයි. දැන් අපි ඉතුරු ටික දාන්න යනවා. ගණන් ලක්ෂයක් තියෙනවා. නම් විකුණුම් පිරිවැය හොයන්න අපි ඉස්සෙල්ලම දාන්න ඕන. ගණන් රුපියල් ලක්ෂයක් තියෙනවා. හරි. ඊට පස්සේ අපි බලනවා තරඳුගේ ව්‍යාපාරයේ 2018 12 දින පිළිගන්න මූල තත්ත්ව ප්‍රකාශයේ තිබු මුළුවත්කම හා මුළුවකින් පහත් දැක්වේ. තොගය අපි හරියට දාලා ගමු 30000යි. තොගය අවසන් තොගය නේද 12.31. තොගය මෙන්න මෙතන 30000ක් අපි අඩු කරලා පෙන්නන්න ඕන. එහෙනම් ජංගමවත්කම් වල තියෙන 12.31 තොගය අපි මෙතන 30000යි කියලා වගේ දෙවෙනි තීරුවේ අපි දාගමු නේද? පළවෙනි තීරුවේ දාන්න තරම් දෙයක් නැහැ නේ මේකේ. හරි. එහෙනම් බෙදා හැරීමේ රත පිරිවැයට 1,20,000යි.
බෙදා හැරීමේ රට පිරිවැයට ජංගම මොනවත්කමක්නේ බෙදා හැරීමේ රටය පිරිවැයට 1,20,000යි අපිට මතකයි මෙතන ෂෙයා කිරීම තිබ්බ රුපියල් 600ක් 6,000ක් නේද? ඒකේ ෂෙයා කිරීම අපි 6,000 අඩු කරලා දාලා වෙන්න අපි දෙවෙනි තීරුවටම දාගන්න පුළුවන් 1,14,000යි කියලා වෙනත් වත්කම් ස්ථාවර වත්කම් නැති හින්දා. හරි. ළඟට ණය ගැතිය 35,000යි ණය ගැතිය 35,000ක් තියෙනවා නේද ජංගම වත්කම් වල. අපිට 35,000ක් දාන්න පුළුවන්. ඊළඟට මුදල් ශේෂය 14,500යි. මුදල් ශේෂය ඊළඟට ණය හිමියෝ 40,000යි. කෙටි කාලීන වගකීම් නේද? ණය හිමියෝ ඉන්න කීයද ගාන 40,000යි බැංකු ණය 50,000යි. ණය හිමියෝ 30,000යි. අපිට දික්කාලීන වගකීම් යටතේ බැංකු ණය දාගන්න පුළුවන් මෙතෙන්ට කෙලින්ම 50,000යි අපි තුන්වෙනි තීරුවට මේක දාගන්නවා. හරි. ඊළඟට අපි යනවා උපජිත විදුලි ගාස්තු ගෙවිය යුතු විදුලි ගාස්තු 1,500යි. උපජිත විදුලි ගාස්තු 1,500. දැන් අපි මේක ඔක්කොම තොරතුරු ටික මම හිතන්නේ දාලා ඉවරයි. බලමු තාපාරක්. තොරතුරු ටික මේ ටික ඔක්කොම දාගත්තා. මේක දාගත්තා. දාගත්තා. එහෙනම් දැන් අපි මේක හදාගෙන යමු නේද? අවසන් තුගේ අඩු කරාට පස්සේ අපි එන උත්තරයට කියනවා 70,000. අපි එන උත්තරයට කියනවා විකුණු පිරිවැය කියලා. ඊළඟට විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරාට පස්සේ එන උත්තරයට අපි කියනවා දල ලාභය කියලා. ඔන්න මම හිතලා එකතු කරගෙන දල ලාභය ඔන්න ඕක. ඊට අපි ලද වට්ටමකුත් තියෙනවා. ඒකත් එකතු කරලා දාමු 91,200යි. ඊළඟට ආයතන පරිපාලන වියදම් දෙකකුවක් මෙතෙන්ට ගන්නවා 500යි. 10යි 18යි 3යි 2යි 1යි 3යි 38,500යි. එතන 6,800යි. එතන 1,500යි. අන්න අපි දැන් වියදම් තීරු ඔක්කොම එකතු කරලා ඉවරයි. මේ ටික ඔක්කොම එකතු කරලා මෙතෙන්ට දාගන්නවා. බිංදුවයි බිංදුවයි 5යි 8යි 13යි 5යි 18යි ඉතුරු 1යි 9යි 15යි 16යි 46,800යි. ඊට පස්සේ මෙන්න මේ සංඛ්‍යාවෙන් අපි මෙන්න මේ සංඛ්‍යාව අඩු කරනවා. අඩු කරාට පස්සේ අපිට එන්නේ මොකක්ද? මෙතන එන්නේ ශුද්ධ ලාභය නේද? ශුද්ධ ලාභය තමයි එන්නේ. හරි. අඩු කරමු අපි 200න් එතකොට 12න් 8ක් මෙතන බිංදුව ඒ කියන්නේ 10න් 6ක් තරයි 8න් 4ක් 4ක් ශුද්ධ ලාභය 44,400. හිමිකම් යටතේ මෙතන දාන්න ඕන අතරම ප්‍රාග්ධනය අපිට දන්නේ නැහැ. හොයාගන්න තියෙන්නේ ශුද්ධ ලාභය තියෙනවා 44,000. ලාභය මෙතන දාගමු 44,000.
400යි. ප්‍රාග්ධනය අපි දන්නේ නැහැ. හරිද? දැන් මේක අපිට හදන ක්‍රම දෙකක් තියෙනවා. අපි මේක එකතු කරලා ගමු 500යි. 9යි 3යි 6යි 7යි 79500. කොට ව්‍යාපාරයේ තියෙන මුළු වත්කම් ප්‍රමාණය 500යි 3යි 8යි 1යි 9යි 1,93,500. එහෙනම් දරුවනේ අපිට මෙන්න මෙතනත් එන්න ඕන 1,93,500ම තමයි. එහෙනම් මෙතන 41,500 නේද? 41,500. හරි. දැන් අපිට මෙතන 1,93,500 මෙතන තියෙන 1,93,500 මෙතෙන්ට දාගන්න පුළුවන්. 41,500 50,000 44,400යි මෙතන තියෙන සංඛ්‍යාවයි එකතු කරාම ඔක්කොම 1,93,500 වෙන්න ඕන. මම මෙතන තියම් මේකේ අඩු කරනවා. බිංදු 2 එහෙමම දානවා අපි ඒ ආකාරයෙන්ම බිංදු 2 දැම්මා. 4යි 5යි 9යි 9යි 6යි 15යි ඉතුරු එකයි. 5යි 6යි 6යි 7යි 13යි 5යි 10යි 14යි 5යි 57,600යි. ප්‍රාග්ධනය 57,600ක් විදිහට තමයි සටහන් වෙන්නේ. දැන් අපි ගාන හදලා ඉවරයි. මෙන්න මේ ප්‍රාග්ධනය අපිට තව ක්‍රමයකට හදා ගන්න පුළුවන්. මම කොන ක්‍රම දෙකක් තියෙනවා කියලා. ඒක හදා ගන්න මෙහෙමයි. අපිට ඕන මෙන්න මෙතන එකතුව දා ගන්න පුළුවන්. ඔක්කොම වත්කම් ප්‍රමාණය 500යි 9යි 5යි 8යි 1යි 9යි 1යි. හැබැයි මේකෙන් 6,000ක් අඩු කරන්න ඕන දරුවනේ. මොකද හේතුව මේ මෙදාහැරීමේ රත පිරිවැයට නෙමෙයි ගන්න ඕන. සුද්ධ අගය ගන්න ඕන. එහෙනම් 500යි 3යි 1,93,500. ඊට පස්සේ අපි වගකීම් ටික එකතු කරනවා. 500යි 1යි 9යි 91,500. එහෙනම් වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්නේ. එහෙනම් වත්කම් 1,93,500යි සමානයි හිමිකම් අපි දන්නේ නැහැ. වගකීම් 91,500යි. එහෙනම් අපිට හිමිකම් හොයන්න හරි ලේසියි. 1,93,500න් අඩු කරනවා 91,500 නේද? එහෙනම් 57,000 බලන්න කීයද? 500 අඩු කරනවා 1,93,500 91,500 අඩු කරනවා 500 අඩු කරාම බිංදු 3 හැමමයි බිංදු 3යි 3න් එකක් 2යි 19 මෙන්න මෙයක් 1,02,000. එතකොට මෙන්න හිමිකම් ප්‍රමාණය 1,02,000යි. අපිට කියනවා සුද්ධ ලාභය 44,400යි කියලා. එහෙනම් 1,02,000න් 44,400 අඩු කරාට පස්සේ අපිට එනවා අර 57,600 කියන උත්තරය. හරි දැන් අපි ගාන හදලා ඉවරයි. අපි උත්තර ටික බලමු. තරිඳුගේ ව්‍යාපාරය 2018 12:31 දින අවසන් වර්ෂය සඳහා දල ලාභය. අපි දැන් දල ලාභය හදුවනේ. දල ලාභය කීයද? රුපියල් ඔන්න 90,000යි. එහෙනම් උත්තරේ එන්න ඕන 90,000. 90,000 කියන එක අපි තෝරමු. අංක 3. මෙන්න මේක තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. තරිඳුගේ ව්‍යාපාරයේ 2018 12:31 දින අවසන් වර්ෂය සඳහා පිළිල කළ ආදායම් ප්‍රකාශය දැක්වෙන බෙදා හැරීමේ වියදමක් හා මූල්‍ය වියදමක් පිළිවෙලින් දැක්වෙන පිළිතුර. බෙදා හැරීමේ වියදම් මොනවද තියෙන්නේ? විකුණුම් කොමිස් බෙදා හැරීමේ රත. මූල්‍ය වියදම් බැංකු ණය පොලි. එහෙනම් ඔන්න ඕක තමයි එන්න ඕන. බලමු. විකුණුම් කොමිස් ගෙවල් කුලී. මේක වැරදිනේ. ගෙවල් කුලී මූල්‍ය වියදමක් නෙවෙයි. බැංකු ණය පොලි විකුණුම් කොමිස් ඒකත් පිළිවෙල වැරදි. එහෙනම් විකුණුම් කොමිස් බැංකු ණය පොලි. අන්න ඒක මූල්‍ය වියදමක්. බැංකු ණය පොලි බෙදා හැරීමේ රතශය ඒකත් වැරදි. නේ? විකුණුම් කොමිස් කියන්නේ බෙදා හැරීමේ වියදමක්. ඊළඟට මූල්‍ය වියදමක් කියන්නේ බැංකු ණය පොලි. හරි. 35
තරගගේ ව්‍යාපාරයේ 2018 12 දින අවසන් වර්ෂය සඳහා පිළියෙල කළ ආදායම් ප්‍රකාශය දක්වන ආයතන හා පරිපාලන වියදම් වල එකතුව. ආයතන හා පරිපාලන වියදම් වල එකතුව මෙන්න අපිට 38500යි කියලා ඇවිල්ලා තියෙනවා. අපි බලනවා තුන්වෙනි උත්තරේ 38500. තරගගේ ව්‍යාපාරයේ 2018 12 දින අවසන් වර්ෂය තුල ගෙවා ඇති විදුලි ගාස්තු. බලන්න. විදුලි ගාස්තු අවුරුද්දටම අදාළ ප්‍රමාණය 8500යි. මෙන්න 8500. අවුරුද්දටම අදාළ ප්‍රමාණය 8500යි. උපජිත විදුලි ගාස්තු 1500යි. ඒ කියන්නේ ගෙවන්න ඕනේ 1500යි. ඒ ප්‍රමාණය ගෙවලා නැහැ. එහෙනම් ගෙව ප්‍රමාණය ගන්න 8500 1500 අඩු කරාම එන උත්තරේ 7000යි. එහෙනම් ඒක තමයි නිවැරදි පිළිතුර වෙන්න ඕන. මෙන්න මේක. හරි. තරගගේ ව්‍යාපාරයේ 2018 12 දිනෙන් අවසන් වර්ෂය සහ ශුද්ධ ලාභය. ශුද්ධ ලාභය බලමු. ශුද්ධ ලාභය 44400යි. අපි ඒක කැල්කියුලේට් කරලා තියෙන්නේ 44400යි. හොඳ. තරගගේ ව්‍යාපාරයේ 2018 12 දිනට ජංගම වත්කම් හා ජංගම වත්කම් වල වටිනාකම. එතකොට ජංගම වත්කම් සහ ජංගම වත්කම්. ජංගම වත්කම් මෙන්න 79500යි. ජංගම වත්කම් 41500යි. 79500 41500යි. 79500 41500යි. 79500 මෙන්න දෙවෙනි උත්තරේ තමයි නිවැරදි වෙන්නේ. තරගගේ ව්‍යාපාරයේ 2018 12 දිනට බෙදා හැරීමේ රටේ ධාරණාංගය. ධාරණාංගය කියලා කියන්නේ මොකක්ද? සුද්ධාගය කියන එක නෙමෙයිද? ධාරණාංගය මේ පිරිවැය දිනවා 120000ක්, ෂේ බීම් දිනවා 4000ක්, ධාරණාංගය එහෙම නැත්නම් සුද්ධාගය 114000යි. හරි එහෙනම් උත්තරේ 114000යි. අංක 2 නිවැරදි. තරගගේ ව්‍යාපාරයේ 2018 12 දිනට හිමිකම අපි කැල්කියුලේට් කරා දෙවිදියකටම නේද? හිමිකම කීයද? 57400 44400. මේ දෙකේ එකතුව. ඒ කියන්නේ අපි ඒක මෙතනත් කැල්කියුලේට් කරලා බැලුවා. අපිට ආව උත්තරේ 1,02,000යි. එහෙනම් 1,02,000 කියන උත්තරේ තමයි නිවැරදි වෙන්න ඕන. හරි. දරුවනේ ඉතින් ඔන්න එහෙනම් අපි 2019 පළවෙනි පේපර් එක සාකච්ඡා කළා ඉවරයි. දැන් මේ පැහැදිලි කිරීම සම්බන්ධව මොන හරි ගැටලුවක් තවදුරටත් පැහැදිලි කරගන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ කමෙන්ට් මම හරි ආදරෙන් බලාපොරොත්තු වෙමින් ඉන්නවා තවදුරටත් ඔබට පැහැදිලි කරන්නට. ඉතින් එහෙනම් අපි දැන් පළවෙනි ප්‍රශ්න පත්‍ර පහක්ම සාකච්ඡා කළා ඉවර නිසා අපි ලබන සතියේ ඉඳලා දෙවෙනි පේපර් එකක් සාකච්ඡා කරන්න පටන් ගන්නවා. අපි එහෙනම් ලබන සතියේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කිරීමේ බලාපොරොත්තු වෙන යුතුව මම ඔබෙන් සමුගන්නවා. ඔබ සියලු දෙනාටම තිරුවන් සරණයි. බොහොම ස්තුතියි.